තෙරුවන් සරණයි. අපේ හිත අපි දකින්න ඕනි බව පැහැදිලි කරා. ප්‍රතිපත්තිය මාපු දන්නෝ ඉති. බුදුන් වහන්සේ මේ ප්‍රතිපදාව ඇත්තටම අගය කරනවා. දාන 1000ක් දෙනවට වැඩිය එක් මොහොතක් එක් ක්ෂණයක් සිතේ සත්‍ය දකිනවා නම් සිතේ සත්‍ය දැකලා සිතේ මිදෙනවා නම් ඒ ප්‍රතිපදා මාර්ගයේ වඩනවා නම් එක් ක්ෂණයක් මේ ධර්ම දකිනවා නම් බුදුන් වහන්සේ එය යගේ කරා. මේ ප්‍රතිපදාව කුමක්ද? ඔබ දැන් යම් ප්‍රමාණයකට මේ ප්‍රතිපදාව ගැන අවබෝධයක් ඇති. අපේ පෙළ දහම මනාකොට පැහැදිලි කරා. අපි හිතනවා ඔබට ඒ අවබෝධ වෙන්නේ නැති. ප්‍රතිපදාව කුමක්ද? ඔබ නිවන් මඟ කටයුතු කරන ප්‍රතිපදාව කුමක්ද? මෙයයි වැදගත් වෙන්නේ. අපිට ඕන දේ කරා කියලා අපි නිවන් දකින්න නැහැ. හැබැයි අපිට ප්‍රතිපදාව නිවැරදි නම් අපිටම දැනෙනවා ඒක. අපිම තමයි ඒක සකස් කර ගන්න ඕනේ. අපේ තුලින්ම ධර්මය හොඳින් මනාකොට ධර්මය හොඳට ගලපුවාට පස්සේ එයත් සත්‍ය අවබෝධ වෙනවා. දර්ශන සමාපත්තියට පිහිටනවා. අන්නේ කෙනාට ප්‍රතිපදාව ඊටම වැදගත් වෙනවා. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය දෙයක් කරන්න පැනෙන්නේ. එහෙමනම් මේ කාරණා ඊටාම පරිස්සමින් ඔබ ග්‍රහණය කරගන්න. අපි කුමක්ද එදිනෙදා නිවන් මඟ යමින් අපේ ජීවිතය සකස් කරගන්නේ? අපි කටයුතු කොහොමද ඒ වෙනුවෙන් පිළිවෙල කරන්නේ? අපි කොහොමද ප්‍රතිපදාව හදාගන්නේ? එතනට යමු. දැන් ඔබ අපි ගිය පාර පෙන්නවා උදේ පාන්දර නැකිලා මුණකට හොදනවා. ඒ සිත දකින්න. නැගිටිනකොට සිත දකින්න. ඒ හැම ඉරියවකම සිත දකින්න. සිතට එන හැම දෙයක්ම බලන්න. දත් මදිනවා. තුත්පේත් දානවා. බ්‍රෂ් එක ගන්නවා. හොදනවා. මේ හැම එකක්ම ඔබ දකිනවා. අල්ලනවා. තද ගතිය දැනෙනවා. එතන තද ගතිය අතට දැනුනේ වර්ණේ චක්කු විඥානේ වර්ණයේ දැනුනේ. අත කිව්වේ නෑ බ්‍රෂ් කියලා. චක්කු විඥානේ වර්ණේ කිව්වෙත් නෑ. නමුත් ඔබ හිතින් බ්‍රෂ් එක කියන එක ඔබේ හිතට ආවා. හැඩතලේ ආවා. ඔබට හුරුයි මේ නිවස. ඔබට පිට බැලුවා. ආලෝකය දැක්කා. අන්ධකාරය දැක්කා. ලයිට් එකක් දැම්මා. මේ උදෑසන හිමිදිරියේ උදෑසන. ඔබට එහෙම අදහසක් ආවා. ඒ සිත දැක්කා. ඒ සිත නැති වුණා. ඊගාව සිත දැක්කා. ඒ සිත නැති වුණා. මේ සිත පරම්පරාව ඔබ දකිනවා. මීට පෙර දිනේ අපි මීට පෙර මේ විදිහටම කටයුතු කරා. ඒක අතීත සිතක්. මේක. ඒකත් මේ මොහොතේ දකින්න. එවනම් මේ මොහොතේ අතීත සිතක් මේ මොහොතේමයි. මේ කාලයක් වෙන්නේ ඔබට. ඔබට මේ මොහොත පමණයි හම්බෙන්නේ. දැන් මෙතනදී අපි මේ සිත දකින්න තැනම ඔබට යමක් පවසනවා. මේ එන සිත දකිනවා. ඊගාව සිතක් දකිනවා. ඊගාව සිතක් දකිනවා. සිත පරම්පරාව දකිනවා. ඔබ මේ පුබේ නිවාසානුස්සති ඥානෙ එහෙම නැත්නම් මේ සිත් පරම්පරාව දකින පෙර සිත් කඳපිලිවෙත් දකින ඥානෙ එහෙම නැත්නම් අපි මේකට විවිධාකාර විදිහට සම්මුතිය වචන වලින් කතා කරන්න පුළුවන්. මේ දකින්න සිතම දෙයක් බාහිර හට ගන්නකොට එතන භවයක් හට ගන්නවා.
ඔබ දැක්කේ බ්‍රෂ් එක වෙන්න පුළුවන්. ඔබ දැක්කේ කණ්ණාඩිය වෙන්න පුළුවන්. ඔබ දැක්කේ කුමක්ද මේ හැම තැනම භවයක් තියෙනවා. ඒ ක්ෂණිකවම හට ගන්නවා. ඒ මොහොතෙම නැති වෙනවා. ආයි වෙන සිතක්. එතනත් භවයක්. ඒ ෂණේම හට ගන්නවා. ඒ ෂණේම නැති වෙනවා. එතනත් උපතක්. එතනත් හට ගැනීමක්, නැතිවීමක්. උදේ වය හට ගැනීම, නැතිවීම. උපාද වය නිරෝධ කුමන වචන කිව්වත් මෙතන තියෙන්නේ භවයක් හටගන්නේ දෙයක් හටගත්තොත්. බාහිර දෙයක් ගත්තොත් එතන භවයක්. හැබැයි ඒක සත්‍ය දැක්කොත් ඒක උපාදාය රූපයක් හිතේ මේ දේ හටගත්තේ කියලා හිත පැත්ත විඥානේ දැනගත්තේ කියලා. ඒ දේ සම්මුතිය ප්‍රඥාප්තියනේ බ්‍රෂ් එක හැදුනේ. ඒක එතන සත්‍ය දැක්කන ඒ එතන හිත සත්‍ය දකින්න. ඒ එතන සත්‍ය දැක්කොත් ඒ සිතක් පමණයි. අරක සිතක් පමණයි. එතනම මිදෙනවා. ඊගාව සිතත් පවතින්නේ නැහැ. මොකද එතන බාහිර මෙහෙම සම්මුති નાමයක් නැති බව ඔබට අවබෝධයි. බාහිර තියෙන ඒ බ්‍රෂ් එක කියන්නේ මම බ්‍රෂ් එක කියලා. ඒ ටූත්පේස්ට් කියන්නේ මම ටූත්පේස්ට් කියලා. මේ ඔබේ සිතේ සම්මුති පෙර මතකයෙන් තමයි සංඥාවෙන් තමයි මේ සිත ඇත්තම විඥානේ දැන ගැනීම ඇති වෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂයි ඔබට. මේ කවුරුත් කියන දෙයක් නෙමෙයි. ඔබටම වැටහෙනවා මේ පරම සත්‍ය මේ සත්‍යය තමයි. මේ සත්‍යයි. මේ සත්‍යයි. මේ කවුරුත් කියන දෙයක් නෙවෙයි ඔබට සත්‍යයි. ඒ සිත ඔබ අවබෝධයයි දැක්කා. ඒ සිත ඇත්ත උනේ නැහැ. එහෙමනම් ඔබ බ්‍රෂ් එක කියන සිතේ මිදුණා. ටූත්පේස්ට් කියන සිතේ මිදුණා. එතකොට ඔබ එතන බාහිර එහෙම සම්මුති ප්‍රඥාවේ සත්‍ය දැකලා එහෙම බාහිර ඇත්ත වෙලා නෙමෙයි ඔබ කටයුතු කරන්නේ. බාහිර මිදිලා. අපි ඔබට කියන්න ඕනේ තැනක් මෙතනම තියෙනවා. දැන් ඔබ සෝවාන් මාර්ගඥානේ නම් ඔබ සෝවාන් මාර්ගය තුල ඉන්නේ නම් ඔබ සෝවාන් මාර්ගේ නම් ඔබ බාහිරින් මිදෙන තැන තියෙන සෝවාන් මාර්ගය. මේ අපි කතා කරන්නේ සෝවාන් මාර්ගය ගැන පෙන්වන්නයි. මේ අනාගාමී මාර්ගයේ එතකොට කෙනෙකුට කියන්න පුළුවන් අරහත්ත්වයට මාර්ගය. එතකොට සකදාගාමී වෙන්න මාර්ගය. ඔව් එතන මාර්ගයක් තියෙනවා. ඒ තුළ ඵලයක් තියෙනවා. මාර්ගසිත මේ දකින්න සිත, ඵලසිත, ඒ ඵලසිතත් ඔබට දැනෙනවා. එතන මේ ඥානෙට මේ හසුවන මේ සිතනවා නෙමෙයි දැනෙනවා. මෙතන ලොකු කතා පෙළක් මේ සැඟවිලා තියෙනවා මේ යට. එකවර අපිටත් එහෙම එළියට දාන්න බැරි කමක් තියෙනවා. ඔබ ඉන්න විවිධාකාර මට්ටම් තියෙනවා. දැන් අපි එක තැනකට ඇවිල්ලා කතා කරනවා. සම්මුතිය තුළ ඔබ සෝවාන් මාර්ගඥානෙට හිත තබනවා නම් බාහිර රූපේ සත්‍ය කරගන්නේ නැතිව ඔබේ හිත පැත්ත දකින්න ඕනේ. එතකොට ඔබ දකින්නේ බාහිර නෙමෙයි උපාදාය රූපේ ස්කන්ධයෙන් හැදෙනවා. ස්කන්ධයෙන් හටගත්තු උපාදාය රූපේ විඥානේ දැන ගැනීම සිතයි. එතකොට රූපේ බාහිරින් මිදිලා නාමයේ පැත්ත දකිනවා. මේ සෝවාන් මාර්ගඥානෙට එන්නේ මෙතනින්. එතකොට මෙතන තමන්ගේ අත කියන එකත් බාහිර. ඒ විඥානේ දැන ගැනීම ඒ විඥානේ දැන ගැනීම සියල්ලම බාහිර. තමන්ගේ ශරීරේ සියල්ල බාහිර. එතකොට ඔබට අජ්ජත් බහිද්දා කියන තැන් දෙකක් මෙතන උපාදාය රූපේ හිතේනේ හැදෙන්නේ. එතකොට සම්මුතිය හිතේනේ. එතකොට මේ අතේ කියන්නේ හිතනේ. එතකොට මේ තදගතිය හිතනේ කියන්නේ. එතන දැනෙන්නේ හිතටනේ. විඥානේ මේ සේරම හිතටනේ. වර්ණේ හිතටනේ. එතකොට මේ ටූත්පේස්ට් දාලා දිවට දාලා මෙහෙම මදිනොත් එතන දැනෙන ඒ වෙනස ඒකේ තියෙන ඒ රසය දිවට දැනෙන ජීව විඥානේ ඒකත් දැනෙන්නේ. ඒක විඥානේ දැන ගැනීම. ඒක දැන ගැනීම උපාදාය පැත්තෙන් හිතින්නේනේ ස්කන්ධය ආරහන් වේදනා සංඥා සංකාරණ. විඳින් හැඳිනීම දැන ගැනීම. එතකොට ඒකත් එන්නේ නාමයේ පැත්තෙන්නේ. ඒකත් විඥානයනේ. එතකොට බාහිරේ මිදෙනවා. එකම අන්තයයි. අන්ත දෙකක් හම්බ වෙන්නේ නැහැ. අජ්ජත් බහිද්දා කියලා දෙකක් ඔබ රූපයෙන් මිදිලා රූපය අවබෝධ කරගෙන. එතකොට ඔබ දැනෙන සුවඳ ඔබට ඒ සියල්ලම මේ සිත මේ හටගෙන නැති වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ ඔබ බාහිරින් මිදීමක්. එතකොට මෙතන අපි පෙන්වුවේ සෝවාන් මාර්ගඥානයේ මෙතන. සෝවාන් මාර්ගයේ මෙතනදී සෝවාන් ඵලය තමයි හම්බ වෙන්නේ. හැබැයි මේ ස්කන්ධය උදේවය දැකීමම තමයි. අපි මෙතන සිද්ධ වෙන්නේ
මේ මූලික අධීර තමයි බාහිර නෙමෙයි හිත කියන එක. දැන් සත්තුන්ට මේක දකින්න බෑ. දැන් බල්ලාගේ අර පොකුණේ උපමාවේ පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා සතා හිතන සතාට කොහොමද තේරුම් කරන්නේ එතන බල්ලෙක් නැති බව. දැන් අර ජනේලෙට කොටන කුරුල්ලගේ කතාවේ කොහොමද කුරුල්ලට තේරුම් කරන්නේ මේ පේන්නේ ඔබගේම ප්‍රතිබිම්බය කියලා. ඇත්තටම මේ බාහිර අපි අපේම දේ අපේ හිතින් හදාගත්ත දේ බාහිර අපේ හිතේනේ තියෙන බුරුසු. අපි හිතින්නේ හදාගන්නේ. අපේ හිතේනේ තියෙන දත් බෙහෙත්. ඒක හිතින්නේ හදාගන්නේ. අපේ හිතේනේ මේ රසය දැනෙන්නේ. ඒක විඥානේ ඔක්කොම විඥානේ පෙර දැන් මේක එන්නේ හිත පැත්තට එනවා. එතකොට උපාදාය මෙතන ඔබ සෝවන් මාර්ගඥානයේ දකින්න බාහිරෙන් මිදෙනවා. හැම එකම තමන්ගේ එක මේ අන්ත දෙකක් දකින්නේ. එකම මෙහෙම හදාගෙන බලන එක දකින්න ආයතන හදාගෙන ආයෙ ලියෙන් බලනවා. දැන් වේදනා සංඥා සංකාර ඔස්සේ හදාගත්ත විඥානේ ඔබ රැවටෙන්නේ නැහැ බාහිර කියලා ඔබ දකින්න මේක හිතේ දෙන්නේ කියලා ඔබ ඒක බාහිරෙන් බලනවා කියන්නේ නැවත ආයතන හදාගෙන බාහිරින් බලන්න වෙනවා. බාහිර ඇත්ත කරගෙන නැවත ආයතන හදාගෙන බොහොම වේගවත් ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා. නමුත් මේ සිත ඒ සිතට සම්බන්ධයක් නැහැ. මේ මොහොතේ මේක හටගෙන නැවතුන මේ මොහොතේ හටගෙන මේ ක්ෂණය තුල මේ සියල්ලම ක්ෂණයෙන් සිද්ධ වෙනවා. ඒ ක්ෂණයෙන් භවයත් හටගෙන නැති වෙනවා. ඒ භවය හටගෙන නැතන මේ මොහොතේම දත්බේත් කියන භවය හටගත්තා. ඒතකොට මේ මොහොතේම දත්බුරුසු කියන එක හටගත්තා. දෙයක් හටගත්තා. ඒතකොට ඒ දේ බාහිරට ගියා කියන්නේ ඔබ අර සතාට විච්ච දේ වෙනවා. බාහිරට රැවටෙනවා. ඒතකොට මිනිස්සයා බාහිරට රැවටුනොත් එතන ඒකේනා දුකට වැටෙනවා. දුකෙන් මිදෙන්නේ නැහැ. එතන සමුදය. දෙයක් හටගත්ත නම් එතන සමුදය. ඒතර දෙයක් හටගත්ත නම් එතන දෙයක් ගත්ත ගමන්ම හටගන්නේ දුකක්මයි. ඇතෙන දෙයක් හටගත්තොත් නේ ඒ දෙයට ඔබ බාහිර දෙයක් තිබුණොත් නේ ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ සැප දුක්ඛං දුක දුක්ඛං කියන දෙපැත්තටම එන්නේ. ඒකට ඇලෙනවා ගැටෙනවා කියන එකනේ. ඒ තුල ගින්නක් හට ගන්නවානේ. ඒතර දෙයක් තියෙන්න ඕනනේ. අන්න බාහිර මෙතන සෝවාන් මට්ටම. මෙතන තමන්ගේ කයත් එහෙමයි. තමන්ගේ කය කියන මේ ශාරීරික ඇඟ මේ අල්ලනකොට දැනෙන තද ගතිය මේ සේරම මෙතන මේ විඥාණයෙන් හිතන්නේ මේ අල්ලන තද ගතිය මේ රූපේ කණ්ණාඩියෙන්නේ බලන්න. එතකොට පේන්නේ බාහිරම. ඒතර මේ සේරම මේ මොහොතෙම හටගෙන උපාදාය රූපයක් අපි ඒ මොහොතෙම නැති වෙනවා. එතකොට බාහිරින් ඔබ මිදලා ඔබ සක්කාය දෘෂ්ටි ඒ කියන්නේ බාහිර මේ රූපේ පරිජානති කරනකොට බාහිර රූපෙන් ඔබේ කායානුපස්සී විහරණේ ඔබ ඒ කායානුපස්සනාව වඩනවා. එතකොට ඔබ ඒ වේදනාවක් ආවත් ඒ වේදනාවත් ඔබ දකින්න ඕනේ. ඒ වේදනාවටත් හිමිකාරයක් නැහැ. ඒ වේදනාවත් දෙයක් වෙන්නේ නැහැ. ඒකත් විඥානයේ දැන ගැනීම. එතකොට ඒ අන්තෙටමයි එන්නේ. එතන ඒත් බාහිර මෙහි කියලා දෙපැත්තකට බෙදෙන්නේ නැහැ. ඒත් එන්නේ මෙතනින්මයි. ඒතර හැමදේම මෙහෙමයි. ඒ කියන්නේ මෙතනදී බොහොම පරිස්සමින් දකින්න අර ස්කන්ධය කියන වේදනා සංඥා සංකාර ඒ විදිහට දකින්න එතන හැඩතල මෙතන සැප දුක් කියන පැත්තක්. එහෙම මෙතනදී එතනට යන්නේ නැහැ. බාහිර දෙයක් තියෙන්න ඕනේ සැප දුක් කියන. ඒ කියන්නේ එතනට යන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් හට ගන්න තැනට යන්නේ නැහැ. ඇත්තටම මෙහෙම දකින්නකොට ඇත්ත පේනවනේ දැන් මේ එන සිතේ. දැන් එතකොට ඔබ සබන් ගන්නවා. එතකොට මූණ හොදනවා. වතු ටැප් එක මේ ඔක්කොම ඔබගේ සිතින් එතකොට මනෝවිඤ්ඤාණයෙන් එන එන සිතත් ඔබට පේනවා. එතකොට ඔබට ඊට පස්සේ මේ පංචායතනයේ ඒ දැනෙන ඒ ඔක්කොම මේ විඤ්ඤාණ ටිකත් ඔබට දැනෙනවා. ඔබට එතකොට මේවා සේරම මේ ක්‍රියාත්මක වෙන ඒ සේරම ඇත්ත වෙලා නෙමෙයි බාහිරට ගිහිලා නෙමෙයි. ඔබ හිත තුලම හිතින්ම හදාගෙන හිතින්ම මිදෙන එක දකිනවා. හැබැයි මෙතන එතකොට ඔබට කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔබ සිත දකිමින් ඒ සිතේ ඇත්ත දකිමින් මිදි යන තැන ඔබට කෙලෙස් වලින් මිදීමක් සිද්ධත් වෙනවා. ඇයි ඔබේ සිතේ නිවීමක් තියෙනවා. ඔබේ සිතේ එතන නිවීමක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඔබ සිත සත්‍ය වෙලා නැහැ කියන්නේ බාහිරත් එක්ක කම්පණය වෙන්නේ එතනදී ඔබට ඒ සිත දකිමින් මිදිමින් ඒ සිතත් දකිමින් මිදිමින් මෙතන ඔබ දකින්න ඕනි තැන මේක යන්න ඕනි ගමන. මේක ඊට පස්සේ ඔබට ඒ සිතත් සමග බාහිර ඇත්ත අර දැන් ඔබ දැන් කාලාන්තරයක් තිස්සේ ඔබ ආපු ගමන තමයි අනුසෝතගාමි. ඒතකොට අනුසෝතගාමි ගමන තුල ඔබට
බාහිර ඇත්ත වෙලා තිබුණේ. ඔබ බාහිරෙන් දුක සැප වින්දා. ඔබ බඩු මුට්ටු වලින් දුක සැප වින්දා. එතකොට ඔබ දරුවා දුවගෙන් ගෙවල් දරවල් වල ඒවයින් සැප තියනවා කියලා හිතුවා. ඔබ ඒවයින් දුකට වැටුණා. සැපට දුකට වැටුණා. ඒ කෙලෙස් හට ගත්තා. ඒවයින් ඔබ කර්ම සකස් වුණා. වචී කර්ම, මනෝ කර්ම, කාය කර්ම හැමදේම වුණා. නමුත් දැන් ඔබ දැන් මේ ධර්මයේත් එක්ක යන වෙලාව. දැන් ඔබ වෙනස් කෙනෙක්. දැන් ඔබ යෝගාවචරයෙක්. දැන් ඔබ ධර්මයේ දකිනවා. දැන් ඔබ ධර්මයේ දකිනකොට මේ කතාව සම්පූර්ණයෙන්ම ඔබ වෙනස්ම ස්වභාවයකට වැටෙනවා. ඇයි හැමතැනම ඔබ ධර්මයේ පෙන්නනවා, ධර්මයේ දකිනවා. ඒක අර මුලින් ඔබ දකින්නේ සත්‍ය, සද්ධාව, වීරයෙන් දකින්නේ. සද්ධා, වීරය අපි ඔබට ඒක කිව්වා මේ සතිය, ඊට පස්සේ එනේ සිත දකින්න එක. ඊට පස්සේ අපි කිව්වා සමාධිය, ඒ සිත දකිමින් මිදෙන එක. නමුත් අපි පෙන්නවා මෙතන මේ බාහිරින් මිදෙන තැන සෝවාන් මාර්ගඥානෙ. ඊට සෝවාන් ඵල ඥානෙ. ඔබට එතකොට මේ මෙහෙම පෙන්නගෙන යනකොට ඔබට ඒ අවස්ථාව ඔබට සැකයක් දැනෙන්නේ නැහැ දැන්. කිසිදු සැකයක් නැහැ. ඔබට කිසිම තැනක සැකයක් නැහැ. ඔබට තේරෙනවා මේ ඇතුළෙන්මයි මේ බාහිරක් නැහැ කියන එක. අන්න ඔබ සෝවාන් ඵලයට එනවා. ඔබට එතකොට මෙතන ඔබට ධර්මයේ ගැන සැකයක් නැහැ. මේ පෙන්වන ධර්මයේ ඔබට ඒක ගැන සැකයක් නැහැ. මේ දකිමින් මිදෙන තැන. ඒකට මේත් එක්කම ඔබට තේරෙනවා, දැනෙන්න ගන්නවා. ඔබ යම් කිසි කලින් වගේ ගිනි ගන්නෑ, දැවෙන්නේ ඔබ නිවෙනවා. ඔබට ඇලෙන ගැටෙන ඒ ස්වභාවය අඩු වෙනවා. අර අකම්පිත ස්වභාවයේ ටික ටික ඔබගේ මිදි යන ස්වභාවය දැනෙනවා. ඒක ඥානයක්. ඒ ආර්ය භූමියේ තමයි එතකොට මේ විදිහට සිත මිදෙන තැන ඔබට හම්බ වෙන්නේ. බාහිරින් මිදෙනවා කියන තැන. එතකොට විඥානේ අනිදස්සන වෙන තැන. අපපටිතිත විඥානේ එන තැන. එතකොට ඔබ ආර්ය භූමියට යන්නේ. එතකොට සෝවාන් මාර්ගයේ තුලත් ඔබ යන්තම් එක් ක්ෂණිකව හෝ නිවනම ස්පර්ශ වෙනවා. නමුත් ඔබ නිවන් දැකලා නැහැ. නමුත් ඔබ මේක තාම පුහුණු වෙනවා. ඔබ දකින්න උත්සාහ කරනවා. ඔබ දකින්නවා මුලින් වීරය ගන්න එක සිද්ධ වෙනවා. ඒ තුල ඔබට මේ ප්‍රත්‍යක්ෂතාවය ඇති වෙනවා. මේ තුල මෙහෙම දැන් ඔබ මේ විදිහට සිත දකිමින් මිදිමින් එන සිත බලමින් සිත සමහරට මග ඇරෙනවා. මුලින් ඒක වෙනවනේ. මුලින් එකපාරටම සතිය පිහිටන්නේ මේක දකින්න සතිය පිහිටන්නේ. ඒක නිසා සිත පිට යනවා. දන්නේම නැතුව ඔබ ඒවට රිංගනවා. ඒ සිතුවිලි වලට. අර පෙර හුරුවට. ඊට පස්සේ ඒව පැටලෙනවා. නැවතත් ඔබට සිහිය අවදි වෙනකොට ඔබට උපතට ටිකක් ගිහිල්ලා. එතකොට බාහිර ඇත්ත වෙලා. ඊට පස්සේ ඔබ නැවතත් ඔබට අවදි වෙනවා සිහිය. එතකොට ඔබ සිත දකින්න ගන්නවා. මෙන්න මෙහෙම වැටි නැගිටින පුංචි දරුවෙක් වගේ මුලින් ඔබ සිත එක දවසකට ඔබට දැන් මේක අහනකොටත් තේරෙනවා හිත බලන්න ඕනි කියලා. එතකොට ඔබ ඒ හිත දකිනවා. අර පැත්ත බලනකොට ඒ හිත දකිනවා. ඔබ මේක සැහැල්ලුවට ගන්න එපා. මේක අති විශිෂ්ට මේ තමයි ඔබ සසර තුල කරන අති විශිෂ්ටම කටයුත්ත සත්‍ය දකින්න එක. මේක තුල ලොකු දෙයක් තියෙනවා මොහොතට අවදි වෙන එක. මේක විසිරෙන එක හිත මායාවට රැවටෙන එක සම්පූර්ණයෙන්ම හිත මුදව ගැනීමක් තියෙනවා. මුළු සසරින්ම මිදව ගැනීමක් තියෙනවා. ඇත්තටම පරම්පරාවම සසරම තමයි. අපි මේ සේරම සම්මුති මේ කතා කරන හැම වචනයක්ම පෙර මතකයෙන් එනකොට ඔබට සිහියක් අවදි වෙනවා. මේ සම්මුති මේ අපි අපි මේ පෙර දත්ත ප්‍රඥප්ති අන්නේ සිහිය ඔබට එනවා. ඒතර ඔබ දකින දේ සිහියෙන් දකිනවා කියන තන ලොකු කතාවක් තියෙනවා. මේක ප්‍රඥප්තියක්ද කියලා ඔබට දැනෙන්න ගන්න. එතකොට මේ ප්‍රඥාප්ති බුරුසුව කියන නාමේ ප්‍රඥාප්තිය නමුත් අතට ආවුනේ තද ගතිය. එතකොට එළියේ තිබුණු දේ අතට ආවුනේ තද ගතිය දැක්කේ වර්ණයක්. එතකොට එතන එකක්වත් තිබුණේ නැහැ බුරුසුව. බුරුසුව ප්‍රඥාප්තිය උඩ පේන ගන්නවා. මේ හැම තැනම ඔබට පේන ගන්නවා සම්මුති ප්‍රඥාප්ති ටික. එතකොට ඔබට පේන ගන්නවා මේ සත්‍ය පේන ගන්නවා. එහෙම දෙයක් නැහැ. ඒක විඥාන මායාව කියලා. මේ සංඥා පෙරමතකෙන් ඒ සංකාර වලින් ගලපලා ගන්න විඥානේ. එතකොට ඒ විඳීම් කියන්නේ එතන ඇවිල්ලා මේ සැප දුක් නෙමෙයි. ඒ විඳීම් කියන්නේ මෙතන ආයතන පංචායතනය හරහා එන ඒ හැඩතල. ඒ හැඩතල කියන්නේ ප්‍රතිබිම්බ. ඒ කියන්නේ ස්පර්ශයෙන් එන්නේ. ස්පර්ශ කියන්නේ තදග්ග පස්ස පච්චය කියලා ධර්මයේ පෙන්වන්නේ මේ හැම තැනම තියෙන දැන් ওই වර්ණයේ හැඩතලයක්. ස්පර්ශ වෙන්නේ මනසින් සම්මුතියක් දාන්නේ මනෝ විඥානේ. ඒතකොට ඔබට මේ එනකොටම තද ගතියනේ එන්නේ. ඒතර වර්ණේ නැහැට එන්නේ.
මේ ඔක්කොම දැන් මේ තද ගතිය වාරණේ මේ ඔක්කොම ඇතුලෙන් එකතු වෙලා අර කාරක කියන එක ඇදුනා වගේ මෙතන බුරුසුවත් හැදෙනවා. බුරුසුවත් හැදෙනවා. එතකොට බුරුසුව කියන එක අතට අහුනේ තද ගතිය වර්ණයේ ඇහැට. එතකොට මේ හැඩතලය. එතකොට මේ දෙක දකින්නකොටම ඔබට එනවා බුරුසුව. එතකොට බුරුසුව කියන එක ඇවිල්ලා මේව එකතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒකයි සංකතං අபிසංකර සංකත්තය සංකතං අபிසංකරෝති. රූපත්තය සංකතං අபிසංකරෝති. වේදනත්තය සංකතං අபிසංකරෝති. මෙතන පෙන්වන්නේ එහෙම සංඤත්ත සංකා ඒ ඔක්කොම පෙන්වනවා. විඤ්ඤාතය සංකතං අபிසංකරෝති. මේ හැම එකම නැවත අபிසංකරණ එකට. ඒ කියන්නේ දැන් අර සංඥා එක උප්පද්දති සංඥා එක නිරුද්ධති කියනකොට එක් සංඥාවක් ඉපදෙලා එක් සංඥාවක් ඇති වෙනවා. මේ ඇතුලේ වේගය ඇතුලෙත් මේ වෙනස් වෙන ස්වභාවයෙන් හැම එකම තියෙනවා. සිත ඇතුලෙම කතාවක් තියෙනවා. ඒකයි තාම ගැඹුරුයි. අපි තවත් ඒ ගැඹුරට යන එකක් කිව්වේ. නමුත් දැන් මෙතන ඔබ සෝවන් මාර්ගයේ ඔබ දකිනවා. ඒ වගේම සෝවන් මාර්ග සිත ඔබ දකිනවා. ඒ වගේම සෝවන් ඵලසිත දකිනවා. ඒ වගේම තමයි මේ සකදාගාමී මාර්ගසිත ඵලසිත. හැබැයි මේවා අතිශය සියුම්. ඒ කියන්නේ දැන් මෙහෙම දකින්නකොට ඔබ ටිකක් පුරුදු කරන්න ඕනේ. සමහරට සතියක්, සමහරට මාසයක්, සමහරට දෙකක්, සමහරට මාස 3ක් මෙහෙම ඔබ පුරුදු කරන්න ඕනේ. එතරම් අපි දීර්ඝ කාලයක් අවුරුදු ගණනාවක් කරපු පුරුදු කිරීම තියෙන්නේ අනුසෝතේ. නමුත් දැන් මෙතන පටිසෝතයක් තියෙනවා. මෙතන තියෙන අස්කරන මගක්, රැස් කරන මගක් නෙමෙයි. නිස්සරණ මගක් තියෙන්නේ. දැන් මේ ඒ කියන්නේ මේ සිත දකිමින් මිදෙනවා. මිදෙනවා කියන්නේ ඒක නැවත පටිසෝතේ වෙන්නේ නැහැ. සමා වෙනවා. මේක නැවත සකස් වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර පටිච්ච සමුප්පාදේ ඔබ දකිනානේ මේ පටිච්ච සමුප්පාදයේ තුල ඔබ දකිනානේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. දැන් මෙතන හැම එකක්ම ඔබට පේනවානේ පටිච්ච වෙනවා, ගැට ගැහෙනවා. අර ජටා සූත්‍රය වගේ මේක ඇතුළෙත් ගැටයක් පිටතත් අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා ප්‍රජා මේ ප්‍රජාවම ඇතුළෙත් පිටත් ගැට ගැසමින් යනවා. දැන් මෙතන ඔබට මේක බාහිරට ගැට ගැහෙන්නේ. බාහිර දෙයක් හම්බෙන්නේ. දැන් මේ මොහොතේ ඔබ දැන් විනාඩි 10ක් මේක කරොත් ඒකත් මහා ශ්‍රේෂ්ඨයි. එක් ක්ෂණයක් හිත දැක්කොත් ඒකත් මහා ශ්‍රේෂ්ඨයි. හිත දැක්කොත් කියන්නේ හිතේ සත්‍ය දැක්කොත්. සත්‍ය කියන්නේ මේක බාහිර මායාව දකින්න ඕනේ. සිතින් හදාගෙන උපාදාය රූපේ ස්කන්ධය ආර ඇදෙන එක දකින්න ඕනේ. ඉතින් එතන මෙහෙම දැක්කොත් තමයි විඥානේ ඇත්ත දකින්න සංජානාති. එහෙම වුණොත් ඒ විඥානේ දැන ගැනීම බාහිරයි කියලා රැවටෙන්නේ. ඒක මහා වේගයකින් මේ සිත යනවා නිසා බොහොම ඒ වේගය වැඩි නිසා ඔබට එක සිතක් දකින්නකොට තව සිතක් මග හැරෙනවා. මුලින් නම් බොහොම අමාරුවෙන් තමයි මුලින් ඔබ මෙහෙම දකින්නේ. පස්සේ තමයි ඔබට ඒක පුරුදු වෙනවා. ඒක වීර්යයෙන් ඔබ කටයුතු කරන්න ඕනේ. ඒකයි අර පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම වල තියෙන පැත්ත ඊටාම වැදගත් වෙනවා. ඉතින් මෙතන සත්‍විස් බෝධිපාශික ධර්මම වැඩෙනවා. මේ බලන තැන. අයි නූපන් අකුසල් නූපදීම. එතකොට උප්පානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරිය ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති. මේ ධර්මයේ පෙන්눔 කරන ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය මෙන්න මේ සිත දකින්න තැන තියෙන්නේ. එතනයි තියෙන්නේ. එතන සිත ඔබේ සිත ඉපදුණු සිත දකින්නවා කියන්නේ ඒ සිතට සත්‍ය පෙන්නනවා කියන්නේ ඒ සිත එතන ඒ සිත ඔබ දකින්නවා කියන්නේ ඔබේ සිත රැවටෙන්නේ නැහැ කියන්නේ ඔබේ කුසලයේ පැත්තයි වැඩෙන්නේ. සිත රැවටෙන්නේ නැහැ කියන්නේ සිතට සත්‍ය දකින්නවා කියන්නේ ඔබේ මහා වීරියක් ගන්න. ඒ සම්ම ප්‍රධාන වීරිය ගන්න සිතේ ඇත්ත දකින්නයි. එතකොට චන්දං ජානේ ඒකට ඔබ කැමැත්තක් තියෙනවා. වායමති වෑයමක් තියෙනවා. වීරියක් තියෙනවා. වීරිය ආරාති චිත්ත පග්ගඤ්ඤාති පජාති සිත දකිමින් මේක පජාති ඉවත් සිතින් මිදෙනවා ඉවත් වෙනවා. ඒ කියන්නේ ඒක බාහිරට යන්නේ නැහැ. බාහිර ඒ සිත ඇත්ත වෙන්නේ නැහැ. ඒ සිත ඇත්ත දකිනකොට මේක බාහිර නෙමෙයි මගේ හිතමයි කියන පෙරමතකයෙන් කියලා මේක දකින තැනම හිත ඒකට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඇලෙන ගැටුම් ගියොත් කෙලෙස් හට ගන්නවා. එහෙම වුණොත් එතන ඇත්ත වෙලා ඒකට කැමැත්තවොත් තමයි සංඛාරය එන්නේ. කර්මය රැකස් වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මම් වදාමිනේ.
එතනට එනවා. නමුත් චේතනාව ඒ සකස් වෙන්නේ නැහැ. බාහිර මිදෙනකොට රූපේ දෙයක් නැති වෙනකොට ඔබ මිදෙනවා. දැන් මෙතන මේ තමයි කුසල මේ දැකීම මේ මොහොතේ ඒ ක්ෂණයක් සිත දකින්න තැන කුසලයක් තියෙනවා. අන්න මෙතන තමයි ඔබ ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර වැඩෙන තැන. හැබැයි ඒක ඇත්ත වුණොත් ඔබ බාහිරට ගියොත් ඒක ඔබ එතන යනවා අනිත් පැත්තට. උප්පානං පාපකානං අකුසලානං ධම්මානං ප්‍රහාණය. එතකොට අනුපානම් එතකොට මේක නූපන් අකුසල නූපදීම අනුපානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. ඒකටත් වීරයක් තියෙනවා. එතකොට මේක සිත දකින්න තැනද එතකොට ඉපදුණු ඒ සිතත් ඒකත් මේක ඔබ දකිනවා. එතකොට ඔබ ඊගාවට ඔබ එනේන සිත දකිනවා කියන්නේ ඒ සිතේ ඇත්ත දකිනවා කියන්නේ උප්පානං කුසලානං ධම්මානං තිතිය බියෝ භවය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය චංජංජානේති වායමති විරියං ආරාති චිත්තපග්ගඤ්ඤාති පද මේ කෙනෙකුට කියන්න මේක ගලපනවා එක එක විදිහට. දැන් සමහර අය මේක ගලපනවා සමතේට. ගලපලා සමතේට එන ඒ සිත දකින්න කියලා ඒ සිතට විසිරෙනවද නැද්ද කියන එකට දාන්න. නමුත් අපි ධර්මයේ තුල පෙන්නන්නේ විපස්සනා මේ ලෝකෝත්තර භාවනා. එතකොට මෙතන තියෙන ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන. මේ ලෞකික පැත්ත නෙමෙයි. එතකොට මෙතනදී මේ සිත එනේන සිත දකිනක විපස්සනා භාවනා. මෙතනදී උපදින්නේ අනිමිත්ත සමාධිය. අපි මෙතන සතිය තියෙනවා. මේ සතිය එනේන සිත දකින සතිය. ඒක එන්න ඔබ සිත දකින ප්‍රමාණය වැඩි වෙනවා. දකින උත්සාහ කරන ප්‍රමාණය අර සතරම ප්‍රධාන වීරිය, ඒ මහා වීරිය ඕනි. හරියට ගලක් අර කුණ්‍යක් ගහලා පෙරලලා එහා පැත්තටම එහෙම දානවා වගේ වැඩක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ හට ගන්න සිත සම්පූර්ණයෙන්ම දැකලා එකෙන් මිදෙනවා. ඇත්ත දකින්න එක. ඉතින් එනේන සිත මේ අපි මේ කියන ගොඩාක් පැහැදිලි කරාට ඒ සිතට ඒ මොහොතේදී බොහොම සුළු මොහොතක් ඇතුළත ඔබ දකින්න ඔබ උත්සාහ කරන්න ඕනි කමක් තියෙනවා. නමුත් ඒක මුලින් ඔබ හරියට ධර්මයේ ගලපලා බොම් වෙලා අරගෙන එහෙම ගලපලා එක සිතක් හරි දකින්න, දෙකක් දකින්න, සිත් තුනක් දකින්න. ඒ වගේ දවසකට යම්කිසි ප්‍රමාණයක් දකින්න. ඊගා දවසේ වැඩි කරගන්න. එහෙම අත්හරින්න එපා. ආයි ඔබට පැටලෙනවා. ඔබ ඊට පස්සේ ආයි දන්නේම නැතුව අර පෙර පුරුද්දට ඒ සිතුවිලි වලට රිංගන්න පුළුවන්. මුලින් දැන් අපි කතා කරන්නේ සෝවාන් මාර්ගඥානෙන්. එයා මුල්ම කෙනානේ. ඒතකොට එයාට ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒකට පුරු වෙන්න ඕනි. ඒකට එන්න ඕනි. ඒක වීර්යයක් අරගෙන මුලින් එහෙම කරන්න ඕනි. ඒ ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕනි. ඉන්ද්‍රිය ධර්ම ඇත්තටම වඩනවා කියවට මේ කරන්නේ අපි වෙනින් දෙයක්. අපි පෙළ ධර්මයේ එහෙම කතා කරාට අපි ප්‍රායෝගික කරන්නේ සිත දකින්න එකමයි. සිත දැකලා සිතේ ඇත්ත දැක්කම ඒකෙන් මිදෙනකොට අපි මේකේ ඔබ එහෙම අපි කතා කරාට ඒකේ ඔබට ඒකේ දැන් අපි මාර්ගයනේ පෙන්වන්නේ. එහෙම හිතට එන එක දකින්න මාර්ගයනේ. නමුත් ඒකේ දැන් සෝවාන් මාර්ගඥානයනේ. නම් සෝවාන් ඵල ඥානය කියන්නේ ඔබට ඔබේ ආශ්‍රව කෙලස් ඔබ මේ සිතෙන් මිදෙනකොට එනේන සිතෙන් මිදෙනකොට ඔබේ කෙලස් හටගන්නේ එතකොට අඩු වෙනවනේ. එතකොට ඔබේ තියෙන ඒ කෙලස් ටිකෙන් ටික තුනී වෙන ස්වභාවය, ඒ ආශ්‍රව තුනී වෙන ස්වභාවය, අර ආශ්‍රව ධර්ම ටිකෙන් ටික ඔබට දැනෙන්න ගන්නවා සිත ඇතුලේ වෙනසක්. වෙනදට වැඩිය මේ දකින්නකොට මාර්ගය තුල ප්‍රතිපදාව තුල ඔබටම දැනෙනවා වෙනසක්. ඔබ එතකොට දෘෂ්ටි වලින් මිදෙනවා දැනෙනවා. ඔබ එතකොට මේ මම කියන කෙනා එතකොට කොහෙද ඉන්නේ? එහෙම ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබ එතකොට හැමතැනම ධර්මයෙන් දකින්නකොට ඔබට කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නේත් නැහැ. ඔබත් හම්බ වෙන්නේ නැහැ. ධර්මයෙන්ම විතරයි හම්බ වෙන්නේ. ධම්ම විනානත්ති පිතාච මාතා කියන තැනට එන. ඔබ හැමදේම එතකොට සත්‍ය දකින්නවා. එතකොට ඒ සිතේ පෙන්න ඔබ කරන්නේ සිත දකින්න එකමයි. ඔබ කරන්නේ සිත දැකලා මිදෙන එකමයි. නමුත් මෙතනදී ඔබට ඒ මුලින් ඔබට තියෙන දෘෂ්ටි ඔබ අර හිතන් හිටපුවා නීර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔබ හිතන් හිටපුවා හැම දෙයක්ම විඥානේ. ඔබ හැම දෙයක්ම විඥානේ සිතුවිල්ලක්. ඒ කියන්නේ මායාවක් වෙනවා. ඇයි එහෙම දැනෙන්නේ මනෝ විඥානේ? ඒක විඥානේ මායාවක්නේ. මේ හැම දෙයක්ම දැනෙන්නේ විඥානෙටනේ. එතකොට ඒ විඥාණයට කියන්නේ ඒ ඔක්කොම සම්මුති ප්‍රඥාප්තිනේ. ඒ පෙර කවුරු හරි දීපු දත්තයක්නේ. ඒ සම්මුති ඒ ඔබට එනේන සිත් දකින්නකොට ඒ සිත් දෘෂ්ටිත් ඔකට පේන්න ගන්නවා.
මේවා සේරම ඔබට මේවා සේරම සිතේම හට ගන්න මායාව දෘෂ්ටිය පේන්න ගන්නවා. හැම පැත්තෙම පේන්න ගන්නවා. ඔබ ආගමයි කියලා අපි ඔබ කරන දේ, බුද්ධ ආගමයි කියලා කරන දේ, ඒවැ තුලක් තියෙනවා දෘෂ්ටි කොටක්. ඒවත් පේන ගන්න. මොකද පුජ්‍යලයක් නැති වෙනකොට එතකොට ඔබට ඔබත් කියලා කෙනෙකුත් නැතුව අනිත් ඒවත් ඔබට එහෙම ඔබට ඒවා ඔක්කොගෙම ඇත්ත පේන ගන්නවා. එතකොට තමයි ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියනකොට ඔබ දන්නවනේ මම දැන් සක්කාය දිට්ඨිය කියනකට දන්නවනේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා. නමුත් එහෙම කිව්වට ඒක වැඩක් නැහැනේ. මේ සිතනේ ඔබ කියන්නේ. සිතනේ එතකොට මේ සත්‍ය දකින්නකොට එහෙම ඔබ නැති වෙනවා කොහොමද? ඇත්ත දකින්න විතරයි තියෙන්නේ. එතකොට කොහොමත් ඔතන ওই රූපය තුල කෙනෙක් ඒකත් විඥාණයෙන්නේ තියෙන්නේ. එතකොට ඒකත් අර එහෙම දෙයක් ඔබට හම්බෙන්නේ නැහැ. ඒ විඥාණය දැනගන්නේ. එතකොට ඔබට ඒ අවබෝධය තුලින් මේක එනවා. ඒකත් මේ දැන් මේ හිතනේ කියන්නේ. මේකේ කියලා. එතකොට හිතින් හදාගත්ත උපාදායනේ අසුරු කරන්නේ. එතකොට ඒක ප්‍රඥප්ති සම්මුතිනේ. එතකොට ඒකත් එහෙම දෙයක්වත් නැහැනේ. එතකොට ඒක විඥානේ මායාව ඔබට පේන්න ගන්නවා. එහෙම බාහිරින් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබවත් හම්බ වෙන්නේ නැහැ. ඔබෙනුත් ඔබ මිදිලා. එතකොට ඔබ ළඟ ඉන්න කෙනෙක්වත් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒකත් ඔබේ හිතේ තියෙන්නේ. මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒ ඔක්කොම සම්මුති ප්‍රඥප්ති වෙනවා. දැන් ඔබ ඒ උනාට කරන්නේ සිතෙන් දකින්න මිදෙන එක. ඊට පස්සේ ඔබ සබන් ගන්නකොට ඒ ඇඟේ ගන්නකොට දැනෙන ඒ සුකුම ගති, තද ගති, වතුර ගන්නකොට දැනෙන සීතල ගති හැම එකම සිතම දකින්නවා. ඊට පස්සේ ඔබ එනවා තුආයක් ගන්නකොට ඒ දැනෙන එක ඒ හැම එකම දකින්න ඕනේ. ඒ සිත දකින්නවා, ඒ සිත නැති වෙනවා, අර සිත ඇති වෙනවා, ඒ සිත දකින්න. සිත ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා සිත් පරම්පරාව. ඒ නිකම්ම සිත් පරම්පරාවක් නෙමෙයි. ඒ සිතේ සත්‍යයක් දකින්නවා. ඒ සත්‍ය දකින්නකොට බාහිර ඇත්ත වෙන්නේත් නැහැ. එතකොට බාහිර ඇත්ත නොවුනම ඒ දෙයක් නැතුව කෙලෙසයක් හටගන්නෙත් නැහැ. ඒ දෙයක් තියෙන්න එපයි. ඇලෙන්න හරි, ගැටෙන්න හරි. දැන් ඇලෙන්න දෙයක් හම්බ වෙන්නේත් නැහැ. ගැටෙන්න දෙයක් හම්බ වෙන්නේත් නැහැ. සබන් කියලා කියන්නේත් ඔබේ හිත. තුවාය කියලා කියන්නේත් ඔබේ හිත. හේදුවා කියන්නේත් ඔබේ හිත. ඔක්කොම තියෙන්නේ හිතේ විඥානය දැන ගැනීම. ඔබ මේකෙන් ඇත්ත දැකලා ඒ සිතත් හැබැයි මේ ඒ සිතත් ඉවරයි. ඒ සිතත් ඉවරයි. ඒක සිතත් ඉවරයි. ඒ සිත ඇති වෙනවා නැති වෙනවා. ඒකත් පේනවා. ඒකෙත් හරයක් නැති බව පේනවා. අර නිබ්බිදාන්ති විරාගාන්ති ගන්ති නිරෝධාන්ති එකම ගමනක්. ඇත්තටම අපිට නම් ඔබට මෙහෙම දැන් අපි මෙහෙම සෝවාන් මාර්ගඥානයි කියලා මෙතනින් එහෙම පෙන්නුවට අපි මේ මාර්ගය තුල දකින්න ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන කාරණේ එකම දෙයක් ඇත්තටම මේ අවසානයේටම රහත් භාවය වෙනකම්ම තියෙන්නේ. නමුත් මේකේ මුල් අවස්ථාවේදී ඔබ ඔබගේ ඒ පේන ගන්න ඔබ ඊටපු දෘෂ්ටි නැති වෙනවා පේන ගන්නවා. එතකොට ඔබ මේ ධම්මේකංකති සංඝේකං ඒ සැකයන් මුකුත් නැති වෙන මේ ධර්මයේ ඇත්තටම ධර්මය කියන්නේ මෙතන හිත දකින්න එකම තමයි. තමන්ගේ හිත තමන් දැකලා මිදෙන තැනම තමයි ධර්මයේ. එතන ඒ තුලම ඔබ ඒක පේනවා කියන්නේ ඒක සංඝය කියන්නේ මේක දැන් සික්කාවනේ දැන් මේක ඔබ පෙන්නන එකනේ සංඝය කියන්නේ. හිතට දැන් මේ හිත සබ්බේ ධම්මා නාලං අබිනිවෙස. ඒ සිතුවිලි වලට රිංගන්නේ. ඒතකොට සිතුවිලි වලට රිංගන්නේ නැතුව ඔබේ සිත ඔබ දකිනවා. ඔබේ සිතම ඔබ දකිනවා බාහිර කෙනෙක් දකිනවා වගේ මේ සිත තව පැත්තකින් මේ දකින කෝණේ වෙනස් වෙනවා. එතකොට ඊට වඩා ගැඹුරට යනවා. එතකොට ඔබ දකිනවා අර අපි කිව්වොත් මේක එක නිවැරදි මේක සකදාගාමී මාර්ග සිත කියන එක. මොකද එළියෙන් ඉඳන් ඔබ දිහා බලන් ඉන්නෝ වගේ අර ඥානයක් ඔබට තියෙනවා. එතකොට මේ දැන් ඔබ දකින ප්‍රමාණය හැබැයි වැඩි ඒ කියන්නේ. ඒ කියන්නේ ඔබට දැන් මේක දකිනවා. මේ සත්‍ය දකින්නවා සිතේ. මේ බාහිර නෙමේ ඇතුලේ. එතකොට මේ සිත උපාදාය රූපය අසුරු කරන බව. එතකොට ඒකත් ඇත්තක් නෙමේ. ඒකත් මෙනෙහි කරගෙන යනකොට ඔබ දකිනවා ඒකත් පෙරමතකේ නිසානේ හටගන්නේ. සංඥාව පෙරමතකයෙන් එන්නේ. ඒකත් ඇත්තක් නෙමෙයිනේ. එතකොට ඒ සිතත් අතීත සිතක්. ඒ සිතත් අනාගත සිතේ ඊගාවට හටගන්න සිතත් අතීත සිතක්. දැන් ඊගාවට ඔබ එනවා අඳුමක් ඇඳ ගන්නවා. එතනත් තද ගතිය, සුකුම ගතිය, ඔබ හිතන එක පාට ගැන. ඒ ඔක්කොම බාහිර ඔක්කොම විඥානයේ දකින්නේ. හැම මොහොතෙම විඥානේ පතිත වෙන්නේ නැහැ බාහිරට. විඥානේ සත්‍ය දකින්නවා. නමුත් අරක ක්‍රියාවලියක් විදිහට කරනවා. නමුත් එතන ඔබ ඇතුළට රින්ගන්නේ නැතුව ඔබට ඒක ඔබට අදාළ නැති ස්වභාවයකට ඔබට අපි තව ටිකක් පසු කතා කරමු. තව විතර අපිට පැහැදිලි කරන්න ගැඹුරු තැන් කීපයක් තියෙනවා.
දැන් මේ විදිහට නමුත් දැන් මෙතනදී ඔබ බුද්ධේකාංකති ධම්මේකාංකති සංඝේකාංකති එතකොට පටිච්ච සමුප්පාද ධම්මේසුකාංකති එතකොට මේ ධර්මයේ තියෙන න්‍යායන් ටික ඔක්කොම ඔබට පේන්න ගන්නවා. එතකොට සික්කේකාංකති මේක දකින්න එක. එතකොට පුබ්බන්තේ කාංකති අපරන්තේ කාංකති පුබ්බන්ත අපරන්තේ කාංකති අර 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 විචිකිච්ඡාව කියන සැකය කියන එක අර ඒ සම්පූර්ණයෙන්ම ඔබගේ මේකේ මේ සත්‍ය දකිනකොට සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට ඔබ දැන් ඔබ දන්නවනේ මෙතන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට දැන් මෙතන ඔබ කියන කෙනෙක්වත් මෙතන හම්බ වෙන්නේ නැතිකොට එහෙනම් ඔබට දැන් මෙහෙම දැන් ඔබ ඒ ගන්න දැන් ඔබ ඇඳුමක් ගන්නවා කිව්වනේ. දැන් ඇඳුමක් අඳින්න ගන්නවා කියපු තැනදී දුනත් ඒකේ පාට ඒකේ ලොකු කෙනෙක් වෙන්න අදහසක් මමත් ඉස්මතු වෙන්න. ඊම අදහස් එතකොට මේ සිතනේ දකින්න ඔබේ සිත දකින්න ඒව නිකන් ඔබ වෙනස් වෙනවා. ඔබ ඇත්තටම අර නිකන් අර මෙතන තියෙනවා අර අල්පේච්ඡතාවය කියන ස්වභාවයට එහෙම නැත්නම් අටලෝ දහමින් කම්පා නොවන ස්වභාවයට ඒක ඔබට සුදුසු විදියට ඒ යුතු විදියට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒතකොට ඔබ මමත්වයේ හැමතිස්සම මේකේ සිත දකින්නකොට සිත ඇතුලෙන් ඔබේ මමත්වයේ ඔබට පේන්න ගන්නවා. මමත්වයක් තිබුණොත් ඒ සිතේ. එතකොට එහෙම වුණොත් ඔබ ඇත්ත වෙලා කියලා ඔබට පේන්න ගන්නවා. ඒතකොට ඔබ කියලා කෙනෙක් නැති වෙනකොට ඔබ මේ සිත විඥානයේ දැන ගැනීම ඔබ කියන ඒ ප්‍රඥාප්ති සම්මුතිය ඔබ විසින්ම මෙතන බිඳ හෙලනවා. බිඳ මේකනේ යුතු දේ විතරක් තමයි වෙන්නේ. අර මමයා ලොකු වෙන්න දැන් මමයා ලොකු වෙන සිතක් හට ගත්තත් ඔබට ඒක විපස්සනාව නිසා බාහිරින් ඉඳන් කෙනෙක් බලනවා වගේ දැනෙන්න ගන්නවා. මේ මමයා මේ විඥානයේ මෙවැනි මේ ස්වභාවය මේ කෙලෙස් ස්වභාවය කියන එක ඔබට දැනෙන්න ගන්නවා. එතකොට මේ සිත ඔබට දැනෙනවා. මේ කැපිලා පේන මේ අදහස මේ පරණේවා. එතකොට බාහිර යන එක. එතකොට ඔබට දැනෙනකොටම දැනනවා මම අවශ්‍යතාවයක් නැහැ කියලා. නිකන් මේ හිතන්නේ මමනේ. අනිත්‍ය මේ මිතයි කියලා හිතන්නේත් මමනේ. මේක ඇඳුත් අනිත්‍ය මෙහෙමයි කියලා හිතනවනේ. එතකොට ඒක නිකන් සාමාන්‍ය යුතු දෙයක් විදිහට කරනවා. දැන් විලි වහ ගන්න විදිහට සාමාන්‍ය අනිත්‍යයට එතකොට යවට අවබෝධයි. එතකොට ඔබට අවබෝධයි මේ අනිත්‍ය මෙහෙම එහෙම ඒක අවබෝධයෙන් තමයි ඔබ අඳින්නේ. සත්‍ය දැකලා මේ හිත දැකලා මේ ඔබ නිකන් ලොකු කමට ඔබ ලොකු කරගන්න අදහසක් නෙමෙයි. අනිත්‍යයේ මේ සත්‍ය දැකලාම තමයි ඔබ අඳින්නේ. ඒ අයට මේ ගැළපෙන විදිහට. ඒගොල්ලන්ට. ඔබට නෙමෙයි. ඔබ කියලා කෙනෙක් නැහැ. ඇඳුමත් එතකොට වෙනස් වෙනවා. සිතන පතන හැමදේම මේ කතාව තුළ එහෙම පුජ්‍යලයා නැති මේක වෙනමම කෙලෙසේ දිය වෙලා යන ස්වභාවය අනුව මේක තව මේ ස්වභාව වෙනස් වෙන ස්වභාවයකට එනවා. ඒකයි මේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵල සකදාගාමී තැනේදී දැන් සිතට කෙනෙක් ඒක ගැටෙන එක ඇලෙන එක දැන් අර ඇඳුමේදී ඇලෙන එක ගැටෙන එක මේක මට හොඳ නෑ. එහෙම අදහස් මේකෙදි නෑ. හොඳ නැති වුණත් අඳින්න පුළුවන්. ඇයි ඒ? එතන යුතුයි කියලා හිතෙනවා. දැන් මෙතන වැඩ තියෙන තැනක් කිල්ටු වෙනවා. කමක් නැහැ කියලා අඳිනවා. ඒක හොඳයි කියන අදහසක් නෑ. අනිත්‍යයට පේන ඒගොල්ලෝ දැක්කට කමන්නේ. ඒගොල්ලෝ හිතයි මං ඉංගන්නේ කියලා මේව ඉරිලා. එහෙම අදහස් නැහැ. ඔබට ඒක අමුතු වැංගීමක් ඒක. ඒක අමුතුම දෙයක්. ඒක ඔබට අත්දැකීමක්ම වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අඳින ඇඳුම්වල පවා ඒක ඔබ ධර්මයේ තුල ඔබගේ ස්වභාවය සම්පූර්ණව පේනවා. ඒ කියන්නේ මේක පිටට පෙන්නන එකක් නෙමෙයි. නමුත් ඔබට පේනවා. අනිත්‍යයට ඒ තත්ත්වයේ ඒ විදිහ ඔබට පේනවා. බාහිරින් ඉඳන් ඔබව නිරීක්ෂණය කරන කෙනෙක් වගේ ඔබගේ සිතුවිලි වලට ඔබ යනවද? සිතුවිලි වලට ඔබ රිංගලාද? ඔබ සිතුවිලි එනවා යනවා ඔබ ඒවට ඇලෙන්නේ නැතුව ඔබ ඔහේ යන ස්වභාවය ඔබට බාහිරින් ඉඳන් නිරීක්ෂණය කරන කෙනෙක් වගේ ඔබට විපස්සනා නුවණක් සකස් වෙනවා. එතකොට ඔබ ඒ සිත දැකලා මිදෙනවා. ඔබ බාහිරින් ඉඳන් දකින්නවා වගේ පේනවා. මේ ඥානය හැබැයි මේ ඥාන වලට තමයි මේ ඔබගේ ඵලය පේන්නේ ඥානයකට. ඵල ඥාන තියෙන්නේ. මාර්ග ඥාන තියෙන්නේ. ඒ කියන්නේ පිටට දැන් පුජ්‍යලයා හිතන එක නම් විඥානේනේ. මෙතන හිතන එකක් නෙමෙයි. මෙතන දැනෙන එකක් තියෙනවා. හැබැයි ඒක කරනව නෙමෙයි කවුරුත්. ඔබටම දැනෙනවා. දැන් ඔබ ඉන්නේ හිත විසිරීලා කියලා ඔබටම දැනෙනවා.
ඔබේ හිත මේ බාහිරට ගියා කියලා ඔබටම දැනෙනවා. හැබැයි දැනෙන්නේ එතකොට කාටද දැනෙන්නේ කියන ප්‍රශ්නේ නෝ. දැනෙන කෙනෙක් නැහැ. නමුත් දැනීමක් තියෙනවා. ඒකයි මේ ඥාන. ඒවට තමයි කියන්නේ අභිඥා ඥාන. එතකොට ඒ සෝවාන් මාර්ග ඥාන. එතකොට සෝවාන් ඵල ඥාන. මේ ඥාන උපදින්නේ මේ ඇත්තටම මේ නාමෙන් රූපයෙන් මිදුණු තැන තමයි ඥාන උපදින්නේ. දැන් අපි විඥාන කියන්නේ සිතුවිලි ඇත්ත වෙලා. සිත. එතකොට සිත කියන්නේ නාම රූප ගැට ගැහිලා. ඒව විඥාන. ඒව සිතුවිලි වෙනවා. නමුත් ඒකේ අනිත්‍ය දකින්න එක ප්‍රඥාවෙන් වෙන්නේ. ඒ කියන්නේ ඒ සිතට ඇත්ත පෙන්නන එක ප්‍රඥාවෙන් වෙන්නේ. නමුත් නමුත් මේක ඊට පස්සේ ඒ ඇත්ත පෙන්නනකොට අර ආශ්‍රව ස්වභාව පේන්නේ ඥානෙට. ඒක ලොකු කතාවක්. ඒ කියන්නේ දැන් මේ ප්‍රඥා භාවේතබ්බම් විඥානම් පරිඤ්ඤයයන් කියන්නේ ප්‍රඥාවෙන් තමයි විඥානේ පේන්නේ, දැනෙන්නේ. ඒ කියන්නේ විඥානයේ දැන් මේ සිත මේක ප්‍රඥාවෙන් තමයි මේ බාහිර නෙමෙයි මගේ හිත මන් දකින්න කියන ප්‍රඥා. නමුත් ඒකෙන්ම තමයි අනිත්‍ය වෙන්නේ. මොකද ඒක බාහිර ඇත්ත වෙන්නේ නැහැ. ඒතකොට ඒ සිත අනිත්‍ය වෙන හැම තැනම සිත අනිත්‍ය දකින්න ප්‍රඥාවේ. හැබැයි ඊට පස්සේ මේක ඥානෙ කියන්නේ මේ සේරම එළියේ ඉඳන් දකින්න එක්කෙනෙක්ගේ ඥානයක් තියෙනවා. මෙයා මේකට ඇලුනා. මෙයා මේකේ විසිරුණා. මෙයා මේකට දැන් ඇලුන්නේ. මෙයා සිතේ සත්‍ය දැකලා ඒක මිදුණා. මෙයාගේ දැන් කෙලෙස් ටික තුනී වෙනවා. අන්න ඒක ඥානයකට අසු වෙනවා. අර ආශ්‍රව අපි කියනවානේ මෙතන පුබ්බේනවාසෝ ඥානේ මේ සිත් පරම්පරාව දකින්න චතුප්පාච ඥානේ ඒ සිතත් හටගෙන අතිසිත කියලා දකින්න. නමුත් මෙතන අර පෙරදු අර කඳ පිළිවෙත් දකින ඥානේ වගේම අර සිත් පරම්පරාව දකින ඥානේ වගේම මෙතන තියෙනවා තව පැත්තක්. බොහෝ අය මේ කතා කරන්නේ එක පැත්තයි. මේ උදේවැය ඥානේ මේක විතරයි. නමුත් ආසවක්ඛ්‍යා ඥානෙ තියෙනවා. ඒකත් බාහිර උකුස්සේ කර පෘථුවිය දිහා බලනකොට අර ඔක්කොම පේනවා වගේ නැත්තම් පොකුණක් දිහා බලනකොට යට සේරම පේනවා වගේ විනිවිද දකින්න තමන්ගේ කෙලෙස්. ඒක තමන්ටමයි ආශ්‍රව පේන්නේ සාන්දිටිකයි. මේ කෙලෙස් මට තියෙනවා මම මේකට තාමත් පොඩි ඇල්මක් තියෙනවා. හැබැයි මේ සිත දකින්නවා. ඒ දැකලා සිතේ මිදෙනවා. බාහිරට යන්නෙත් නැහැ. බාහිරෙන් දැන් මිදිලා. දැන් සෝවාන් මාර්ගඥානෙ සෝවාන් ඵල ඥානෙත් තියෙනවා. දැන් මෙහු සෝවාන් වෙලා. එතකොට මොහු දැන් සිතෙන් මිදෙනවා. දිගටම මොහුට දැන් සතිය දැන් අනිමිත්ත සමාධියට මොහු ඇවිල්ලා. මොහු ඒ සිත දකිනවා. මාර්ගයට ප්‍රවේශ වෙලා. ඔව් මාර්ගය තුල ගමන් කරනවා. හැබැයි උදැන් සෝවාන් එතන මේ මට්ටම ඔහුට දැනෙනවා. ඔහුට අර කේන්ති අනේවා ඒවා තියෙනකන් එතන අනාගාමී භූමිය පනවන්නේ නැහැ ධර්මයේ තුල. එතකොට ඔහුට කේන්ති අනේවා තියෙනකනේ ඔහු අනාගාමී භූමියට ඇවිල්ලා නැහැ. නමුත් අර සිත දකිනවා. සිත් පරම්පරාව දකිමින් මිදෙනවා. එතකොට සිත දකිමින් මිදෙනවා. නමුත් දැන් මේ සිත දකිමින් මිදෙනවා සිතට ඇත්ත පේන්නනවා. සිතට දැන් මේ අතරේ වැඩ ගොඩාක් මෙයාගේ හිත ඇතුලේ මෙයාගේ ප්‍රතිපදාව තුල මෙයා කරනවා. කවුරුත් කියලා නෙමෙයි. මෙයාටම ඒ හිතට දැන් මේ ඇත්ත පේන්න ගන්නවා. ඒ පේන්න ගන්නකොට එයා හිතනවා දැන් මේ සිත ඇතුනේ කොහොමද? එතකොට එයාට පේන්න ගන්නවා මේ කලින් මේ පෙර මං දන්නවනේ මේක මේ සම්මුති නාම ටික. එතකොට මේ සිත එතකොට පෙර මතකෙන්නේ මේ සංඥාවෙන්නේ මේ දෙන්නේ මේක කියලා මේ රතු පාට කියලා මේක මෙහෙම එකක් කියලා පෙර මතකේ සංඥාව එයාට පේන්න ගන්නවා. මේක දැන් ඒ සිතම පේන්න ගන්නවා හට ගන්නකොට. එතකොට ඔහු ඊට පස්සේ උදේට ඊට පස්සේ කන්න වාඩි වෙනවා. එතකොටත් ඔහුට ඒ පිඟාන ගන්නවා, පිඟාන හොදනවා. එතකොටත් ඔහු සිත එනවා යනවා. ඊට පස්සේ ඔහු බෙදා ගන්නවා, හැඳ ගන්නවා. එතකොට ඔහු ඒවා පියන අරිනවා. එතකොට ඒක ඔබ දකිනවා ඒ බද්ද සුදු පාටද ඒක දුම දානවාද. එතකොට මේව එකක්වත් ඔබ රිංගන්නේ නැහැ. නමුත් ඔබ ඒ සිත දකිනවා. ඔබේ සිත දකිනවා. ඒ සේරම ඔබේ විඥාණයට සකස් වෙන්නේ. ඔබ දකින උපාදාය පැත්ත විඥානේ උපාදාය රූප. උපාදාය රූපේ තමයි ඔබ ඇසුරු කරන්නේ. දැන් බාහිර තියෙන මුට්ටියක් කරලත් නැහැ. බාහිරට ගිහිලා ඒව මුකුත් නැහැ. නමුත් ඔබට ඥානෙ තියෙනවා. ඔබ විසින් ඔබගේම සත්‍ය දකිනවා මේ මගේ තමන්ගේම හිත කියන එක. හිත තමයි ඔබ දකින්නේ විඥාණයමයි දකින්නේ. ඒ ඔබ බාහිර මේ කියලා දකින්නේ. දැන් බාහිර අපි දැන් මොකක් හරි මුට්ටිය හරිය වැටුණා කියලා දිම වැටුණා කියලා. සේරම ටික එතකොට හැමතැනම විසිකුණා කියලා. එතකොට කලබල වෙන්නේ නැහැ. ඇයි ඔබගේ හිතනේ දැන් මේ සේරම කියන්නේ?
ලස්සන මුට්ටියක් තියෙනවා, හොද්දි තියෙනවා, වැටෙනවා. ඒතකොට මෙතන ඔබේ හිතට තමයි දැන් විඥාණයෙන් තමයි කියන්නේ මේ දැන් ඇත්තටම ඒ හිතේ හිතේ පැත්තෙන්නේ දැන් මේ ඔක්කොම තියෙන්නේ. හැදිලා මෙහෙම තියෙනවා කියලා. නමුත් ඇත්තටම බාහිර එහෙම දෙයක් එහෙම මුකුත් දාන්න මොකක්වත් එහෙම දෙයක් නැහැ. ඒක හොදලා දාලා ඒක විසික් කරලා දාලා ආයේ තියෙන එකක් බෙදාගෙන ආයේ වඩලා කරනවා. හඬන්නෙත් නැහැ, ඒකට පසුතැවෙන්නෙත් නැහැ, දුකකුත් නැහැ. කොහොමත් ඒ සිතේනේ ඒක තියෙන්නේ. සිත ඉතින් ඒක සිතින් එයා ඒක එතන නෑ දෙයක් විතරක් වෙනවා. සියල්ලම දෙයක් විතරක් වෙනවා. ඒකකවත් වටිනාකමක් එන්නේ ඇයි එළියේ එහෙම එකක් නෙමෙයි මේක හිතේනේ තියලා. හිතින් ඕනනම් එහෙම ඔදී කියලා හිතාගෙන වෙනින් දෙයක්වත් එහෙම බෙදාගෙන කන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ සිතේ ඇතුලේ මේ සිත දකිනකොට දැන් මේක රස වෙන්න ඕනිත් නෑ කෑම. එතකොට ඒකේ දැන් මේක එයාට දැනෙනවා දැන් මේක දැනෙනවා. නමුත් ඒක රින්ගන්න දැන් මේක රසක් නෑ කියලා දන්නවා රින්ගන්නේ එහෙම ගිල්ලා දාන. කොහොමද බඩටනේ යන්නේ? කොහොමද මේ හිතනේ කියන්නේ? හිතට මේක කන්නත් බෑනේ. එතකොට ඒක යන්නේ බඩටනේ. බඩ දන්නෙත් නෑනේ. ඊට පස්සේ දැන් කිලෝ ගාන හරියනම් යාට ඒ වගේ හැඟීමක් තමයි ඉන්නේ. දැන් බඩට කුසට ආපු කිලෝ ගාන හරි. ඒක හුස්ම ගන්නත් ඒක වෙයිටඩි යවන්න බෑ ඇතුළට. එච්චරයි නිකන් අර එච්චරයි ඒකේ අර ලොකු කතාවක් නෑ. ඒකේ ලොකු කතාවක් නෑ. ඔය කන්න නැත්තම් ඒ වතුර ටිකක් බිව්ව බඩ පැලෙන්න පිරලම යන්න ගියා. එච්චරයි. මේ හොයන්නේ ඒවා මේවා කතන්දර නෑ. තිබුණොත් එහෙමයි කන්න නැත්තම් ඒත් එහෙම සද්ද නැතුව ගියා. ඒත් hina වී යනවා. අයි හේතුව කුසට ඕනි කරන ටික දැම්මා. එච්චරයි. අර කිලෝ ගාන මොනවා හරි නිකම්බත් හරි හොද්දක් නැත්තම් හරි ඒත් දාතයකේ එහෙම කිසිම ගැටලුවක් මේ ධර්මයේ දකින කෙනාට එන්නේ. ඒ හිතනේ කියන්නේ අර හොද්ද නැහැ මේ හොද්ද නැහැ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. නමුත් දැන් මේ ධර්මයේ දකින කෙනාට ඒ හොද්දි මුකුත් ඕනෙත් නැහැ. අයි මේ කුසට ඕනි කරන ප්‍රමාණය දැම්මා කියලා විඥාණයට දන්නවා මේක මේ හිතයි කියන්නේ කියලා. ඇත්තරම එහෙම රසක් කියන එකත් ඒකත් විඥානය අවබෝධය මේ හිත කියන්නේ කියලා. ඒක එතකොට හිත කියන්නේ කියලා අවබෝධ වුණාම එළියෙන් රස හොයන්නේ. ඒක හිතේ තියෙන කියන අවබෝධ වුණාම එළියෙන් හොයන්නේ. එළියේ අර කෙලෙස්සේ ගොඩක් මේ ඇත්තටම මේක ලොකු අත්දැකීමක් වෙන්න ඕනේ ඔබට මේ ධර්මයේ මාර්ගය තුළ ප්‍රතිපදාව තුළ කටයුතු කරන එක. අපි දැන් මේ දවස ගානේ පෙන්වන්න උත්සාහ කරන්නේ ඔබ පුහුණු වෙනවා ඔබත් පුහුණු වෙනවා. එතකොට මේ එතකොට ඔබ පුහුණු වෙනවා සිත දකින්න. එතකොට ඔබ ඇවිදිනකොට යනකොට එනකොට ඔබ හැම මොහොතේම වටපිට බලනකොට ඒ හැරනකොට වාරණ පාට සද්ද ඇහෙනකොට සද්ද හැම එකම එළියෙන් මේ හොයන්නේ. එතකොට ඔක්කොම ඔබේ ඇතුලේ ඔබ ඉන්නේ. එළියට යන්නේ නැහැ ඔබ. එතකොට ඇතුලෙන් ඔබ මිදෙන එක තමයි ටිකෙන් ටික දැන් ඊගාවදිරට එනවා. ඔබ ඇත්ත දකිනවා. මේ මොහොතේ සිත හට ගන්නවා නැති වෙනවා ඒකත් දකින්න අර ඥාණයෙන් හැබැයි අර ඥාන දැන් අවදි වෙලා ඔබගේ තියෙන්නේ. එතකොට ඔය ඥාන වලට අසු වෙනවා හැම එකම. ඥාන වලට එනවා දැන් ඔබ දැන් විවේකයේ පොඩ්ඩක් හාන්සි වෙනවා. හාන්සි වෙනකොට ඔබට අර ධම්මට්ටි ඥානෙ එනවා. එතකොට ඔබට සති ධම්ම විජය එනවා. බොජ්ජංග ටික එනවා. එතකොට බොජ්ජංග ඒ සප්ත බොජ්ජංග වලින් තමයි ඔක්කොම කුඩු වෙලා යන්නේ කොහොමද? එතකොට එතන සතිය අර කෙනකොට ධම්මවිජේ සම්බොජ්ජංගේ එනවා. එතනින් එනකොටම ඔබට එනවා එතන මේ සේරම ඔබට එතනින් තමයි ඔබට එන්නේ. දැන් මේ සිත මේක සිත හටගත්තේ. එතකොට මේ සිත කොහොමද හටගත්තේ? එතකොට අර සිත කොහොමද හටගත්තේ? එතකොට ඔබට දැනෙන්න ගන්නවා මේකත් පෙර මතකයෙන් එන්නේ. එහෙනම් ඒක සංඥාව පෙර මතකේ සම්මුතිය වලින් එන්නේ. එතකොට ඒ චේතනා පෙර මතකයෙන්. එතකොට ඒ සංඥාවට එතකොට ඒක අපි හදාගෙන සම්මුතිය මේක හදාගෙන තියෙන්නේ. ඒ ඔක්කොම එන්නේ පෙර මතකේ. එතකොට අපිට පේන ගන්නවා මේ සේරම අතීතයේ තියෙන්නේ. මේ ජීවත් වෙනවා කියන්නේ අතීතයත් එක්ක යන එකක්. එතකොට අපිට පේන ගන්නවා මේ අපි අතීතයක් මේ හිතේ ඉන්නේ කියලා හැම එකම. එතකොට ඔබට ඒවට ඇලෙන්නේ නැහැ. තව ඔබ යනවා නොයල්මට. නිබ්බිදාවට යනවා. ඒ කියන්නේ ඒ හිත ගැනට ඒ ස්කන්ධයන් ගැන කලකිරෙනවා. ඒ වචනේ හරි ඒ ධර්මයේ තුල පෙන්නලා තියෙන පරයය හරි. ඒ කියන්නේ දැන් ස්කන්ධේන උපාදාය රූපේ හැදෙන්නේ. දැන් ස්කන්ධය තමයි ඔබ මිදෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම පෙරමත කියන්නේ. ඒතර අතීතයේ තමයි සේරම තියෙන්නේ. දැන් මේ ඉන්නවා කියලා හිටියට මේත් අතීතයේ ඉන්නේ. ඒක හරි පුදුම හිතෙනවා. දැන් රතු පාට තියෙන්නේ පෙරමත කියන්නේ. එතකොට මේ හැම එකම දැන් සද්දයක් ආවත ඒක පෙරමතකයෙන් එන්නේ. එතකොට මේ හැම එකම ඔබ පුදුම වෙනවා. ඔබ නිකන් අමුතු වෙනවා එකපාරට මේක දැනෙන්න ගත්තා. මේ අමුතු ස්වභාවයක් ඔබට ඇති වෙන
මේ ඉන්න ලෝකයක් පේන්නේ නැහැ. ඔක්කොම නිකන් සිතුවිලි ලෝකයක්, අතීත සිතුවිලි ලෝකයක්. අමුතු ස්වභාවයක් ඔබට එකපාරටම මේවා ඇත්තටම මේ මාර්ගය තුල යන කෙනාට සිද්ධ වෙනවා. ඒ අනිමිත්ත සමාධිය මෙතනට ඔබ පරිවර්තනයක් වෙනවා. ඔබ මේ සෝවාන් මාර්ගේ සෝවාන් ඵලය එනකොට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඔබ සකදාගාමි මේ කෙනෙකුට කියන්න පුළුවන් මේ සකදාගාමි මාර්ගයේ භූමිය කොහොමද? ඇත්තටම ඔබට ඒ සියුම් ඥානේ දකින්නවා ඔබ විසින්ම. කවුරුත් කරනවා නෙමෙයි. ඔබටම දැනෙනවා මේ දැන් ඔබට කවුරු හරි බයිනවා. බයිනකොට ඔබ දැන් අරක පුහුණු කරගෙන කාලය ආපු කෙනෙක්. එතකොට ඔබට කවුරුවත් එළිය හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබේ හිතේ ඔබට දැන් ඒ මොහොතේම එනවා මේ මගේ හිතේනේ. එතකොට ඔබට hina යනවා. එයා බනින්න ඔබට hina යනවා. ඔබ දැන් අර ධර්මයේ ධම්මටි ඥානෙ වැඩෙනවා. සති ධම්ම විජය මේ දැන් මේක එතනට එන්නේ. මේ අර ඔබ දන්නවා සප්ත බොජ්ජංග තමයි දැන් එන්නේ. දැන් මේක සිත දකින්නත් මෙතනට ඇත්තටම යමක් සිද්ධ වෙන්න ඕනනේ. දැන් සිත දැන් මේ සිත ඇත්තටම සිත දැකින්නත් ඔබට මොකක් හරි දැන් කවුරු හරි බයින් එක හොඳයි. ඔබ දකින්නේ එහෙමයි. හොඳක් තමයි දකින්නේ කාටවත් කියන්න බෑ. මොකද ඒතර ඔබට ඔබව පේන්න ගන්නවා. කේන්ති ගියේ නෑ. ඒ ඔබේමයි හිත. බැනුම වෙන්නේ භාෂාව දැනගත්ත නිසා. ඒ භාෂාවේ පෙරමතකයෙන් එන්නේ. ඒ බැනුමක් මගේ ගාව තිබිලා තියෙනවා. මගේ ගාව බැනුම් තිබුණු නිසා මම බැනුම් අහන්නේ. ඒ කියන්නේ මං අතීත මතකේ මේ සංඛාරා. සබ්බේ සංඛාර මේ තමයි සංඛාර. ඒක තමයි මේ සබ්බේ සංඛාර අනිච්චා කියලා. මේ සේරම සංඛාර අනිච්චයි. අනිච්ච බව ඔබට දැනෙන්න ගන්නවා. හැබැයි මේක මහා ඥානයක් ටිකෙන් ටික වැඩෙන එකක්. මේ විපටිච්චෝ විහරිච්චෝ මේක අර කියන එක විදිහට ධර්මයේ පැහැදිලි කරන එක තැන්වල එක විදිහට මේ හැබැයි ගැඹුරින් ගැඹුරට යන කතාවක් තමයි මේක. ඔබ සකදාගාමී අනාගාමී භූමිය පැත්තට එනකොට කාටවත් ඔබට බනින්න බෑ. කාටවත් ඔබට ගන්නවත් බෑ. මොකද ඔක්කොම ඔබේ විසින් කරගන්න එක. ඔබේ උපාදාය පැත්තෙන් එන්නේ. බාහිරින් එන්නේ නැහැ කිසිම දෙයක්. හැබැයි ඒකත් උපාදාය එකත් බොරුවක් වෙනවා. ඒකත් බොරුවක් වෙන ඒකත් ඒ ශ්‍රේණියම මායාව වෙනවා. ඒකත් ඇත්තටම ඔබට දැනෙන ගන්නවා මේ සංඥාවත් ඔබේ ස්කන්ධයෙන්මයි හටගෙන තියෙන්නේ. ස්කන්ධයෙන්ම ඇතුළෙන්ම ඒකත් අතීත එකක් එහෙමම නැති වෙනවා. ඒ කියන්නේ දැන් මේ කිසිම දැන් මේක දැන් අතීතයේ මේ මුකුත් බැනුම් කියන දෙයක් දන්නේ නැති කෙනෙක්ට කොහොමද බනින්නේ? ඒක නිසානේ. එතකොට ඒක සත්‍ය දකින්නවනේ. සත්‍ය දකින්නකොට ඔබේ බාහිරට යන්නෙත් නැහැ. දැන් බාහිරින් කොහොමත් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිරින් කෙනෙක් කවුරුත් නැහැ. බාහිර ඉන්න කෙනෙක් එක්ක තරහා යන්නෙත් නැහැ. එතකොට ඔබගේ ස්කන්ධේ ඒක අතීතයක ඔබ දකින්න සත්‍ය එච්චරයි. ඒක ඔබට ඒකට ඇලෙන්න ගැටෙන්න බාහිර කිසිම කතාවක් නැහැ. ඔබ දැක ඔබෙන් මිදෙනවා. ඒ කියන්නේ ඔබගේ කෙලෙසේ හටගන්න එක නැති වෙනවා. එතකොට ඔබගේ අර පෙර පුරුද්දට යන්තම් හරි පොඩ්ඩක් හරි නිකන් නුරුස්සන ගතියක් හරි යන්තම් හරි තිබුණොත් ඔබ දන්නවා තාම අනාගාමි වෙලා නැහැ කියලා. ඒක එතකොට ඔබට ඒක තමයි ඥානෙ. ඒක තමයි ඥානෙ. ඒ කියන්නේ මේ ආශ්‍රව පේන එකයි ඥානෙ. ආශ්‍රව පේන එක තමයි මේ ඵල සීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බවටත් පත් කරන්නේ. ඒක ඊටාම ගැඹුරු ආසවක්ඛ්‍යා ඥානය කියන එක. ආසවක්ඛ්‍යා ඥානයත් දිගින් දිගටම එනවා ටිකෙන් ටික වැඩි. අරක එනවා පුබ්බේනාස ඥානය එනවා, සිත් පරම්පරා දකිනවා, චතුප්පච්ච ඥානය එනවා. ඊට පස්සේ ඔබ පරිත්‍ත විඥාන ඥානය මේ සේරමත් එක්කම එනවා ආසවක්ඛ්‍යා ඥානය. ආසවක්ඛ්‍යා ඥානය තමයි මෙතන ඊටාම සියුම් කාරණා. බොහෝ අය මේ ගැන කතා කරන්නේ නමුත් ආසවක්ඛ්‍යා ඥානය තමයි මේකේ තියෙන රහස. මේ තමන් රහත් භාවයේ අරපත් උනා කියන එක සසර දුකෙන් මිදුණ කත කරණි සියල්ල ඉවරයි කියන්න පුළුවන් වෙන්නේ ආසවක්ඛ්‍යා ඥාණයම තමයි අට අවබෝධ වෙනවා. දැන් මුකුත්ම සකස් වෙන්නේ නැහැ කියන. පොඩ්ඩක්වත් එයාට කියන්නේ යන්තම්වත් නුරුසන ගතියක්වත් එන්නේ නැහැ. යන්තම්වත් මාන්න ගතියක් එන්නේ නැහැ. දැන් මම මේකෙ මිදෙනවා. යාට මෙතනදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා. දැන් ඔය සකදාගාමි පැත්තට එනකොට එතනින් අනාගාමි පැත්තට යනකොට දැන් මෙතන කාමරාග පටික ගැටෙන්නේ. දැන් මේ ඇලෙන ගැටෙන සිත මිදෙන තැනට එනවනේ. දැන් මෙතනදී මෙයා පරයන්කයට ඉන්නත් කැමතියි.
මෙන්න මෙතන තමයි අර සබ්බාස සූත්‍රයේ අන්තිමටම භාවනාව කියන වචනයකුත් දාලා තියෙන්නේ. අවසානයේදී ඉතුරු වුණු ආශ්‍රව තියේ නම් අන්න ඒව ධම්ම සංගීකරණය හොඳටම පෙන්නනවා. දර්ශනේ ප්‍රහාණය වුණු ආශ්‍රවත් ප්‍රහාණය වෙලා අවසානයේදී චුට්ටක් හරි ආශ්‍රව තියනවා නම් ඒක භාවනාවේ ප්‍රහාණය වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙයා විවේකීව ඉන්න කැමති. මෙයාගේ ඉරියව් වල වෙනසක් තියෙනවා. මගේ හැසිරීම් වල තියෙනවා. එතකොට අර අල්පේච්ඡතාවයට මෙයා ටිකෙන් ටික මහා පුරුෂ ලක්ෂණ වලට එනවා. ඒවා ඔබ ධර්මයේ තුල පොත්වල දකින්න ඒවා නෙමෙයි. ඔබගේ ඇතුළාන්තයේ සිතෙන් මිදෙන කතාව තුළ පුජ්‍යල භාවයෙන් මිදෙන තුළ පහා ආත්මාර්ථයේම සම්පූර්ණයෙන්ම බිඳ වැටිගෙන ගිහිල්ලා ඔය කියන මහා උත්තම පුරුෂයා තමයි එන්නේ. නමුත් ඒක එකපාරටම බාහිරින් පේන්නේ නැති වෙන්න පුළුවන් පෙර පුරුදු තියෙන නිසා. අවුරුදු ගාණක් තිස්සේ පුරුදු කරපු විදිහට එයා කෙල ගහන්නේ, පුරුදු කරපු විදිහට ඇවිදින්නේ. ඒ පුරුදු ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි හොයන්න බැරි වෙන්නේ බාහිරින්. නමුත් අතුලාන්තයේ චිත්ත පැත්තෙන් ලොකු මිදීමක් සිද්ධ වෙනවා. චිත්ත පැත්තෙන් ඔහු මනුස්ස ස්වභාවයෙන්ුත් මිදෙනවා. ඔහු දිව්‍ය ස්වභාවයත් එතන එනවා. එතන එනවා ඒ පරාර්ථේ එන තැන දිව්‍ය ස්වභාවයක්. එතන එනවා අතරම මේවා ලෝතුරු සුවයට එනවා. ලෝතුරු සුවයට එනවා කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම මිදිලා යනකොට එයාට ආශ්‍රව ස්වභාවය එනකොට ඡය වීගෙන එනකොට එයාට මේ අර අතුලාන්තයේ මේ මිදීම තුළ සුවයක් දැනෙන අර සංඥාවට හරයක් නැති වීගෙන යනවා. ආවට පළක් නැහැ. ඔහු ඇත්තම අනාගාමී භූමියෙන් පස්සේ අපිට දැනෙන විදිහට නම් ගිහි ජීවිතය තුළ කටයුතු කරන එක සිද්ධ වෙනවද කියන එකත් ගැටලුවක්. මොකද ඒ තරමටම වෙනස් වෙනවා. ඒ තරමටම වෙනස් වෙනවා. මොකද එතන පුජ්‍යලයා නැති වෙනවා. සම්පූර්ණයෙන්ම ඒ ස්වභාවය තුළ ඒ අපිට දැනෙන දේ තමයි අපි කියන්නේ වචන වලට පෙරලන්නේ. මොකද අපි තාම ඇත්තටම රහත් වෙලා නැහැ. අරහත්ත්වය අපි ප්‍රකාශ කළත් නැහැ එහෙම දෙයක්. නමුත් අපි මෙතන අපිට දැනි නැති වෙනවා. අපිට දැනි නැති වෙනවා. අපි මේ සෝවාන් මාර්ගයේදීම දැක්කා. ඔබට අපි කිව්වා මුලින්ම ධර්ම දේශනා කරනකොට කායानुපස්සනාවේ මුල ඉඳන්ම සතර අධිපට්ඨානේ ඉඳන්ම කිව්වා. දේශනා 100ක් මේ වෙනකොට 100 ගාණක් ගේන්න තියෙනවා. නමුත් ඒ පටන් ගැනීමෙදිම කිව්වා මහා සෙනගක් ඉන්න තැන කිසිම කෙනෙක් නැති හුදකලාවක කෙනෙක් ගමන් කරනවා කියලා. අන්නේ ඒක අපේ අත්දැකීමක්. ඇත්තටම අපේ පළවෙනි අත්දැකීම උනේ අන්නේ ඒක. ඒ අත්දැකීම අපිව ගෙනිච්ච ලොකු ගමනක්. ඒක අපි දන්නේ කොහොමද උනේ කියලා. නමුත් අපිට එහෙම දෙයක් සිද්ධ වුණා. අපි ධර්මයේ දැක්කා. අපි අතුලාන්තයෙන් දැක්කා. අපි මේ ගමනට ආවා. මාර්ගය තුළ අපි කටයුතු කරනකොට අපිට මේ මහා සෙනගක් මැද්දේ එක්තරා අත්දැකීමක් ඇති වුණා. හුදකලාව යනවා වගේ දැනුණා. එතකොටම අපිට දැන් කාටවත් කියා ගන්න බෑ අපිට සෙනගක් හිටියේ නැත්තේයි කියන එක. දැන් අපි මේ මාර්ගයේ පුහුණු වෙනවා. එතකොට අපි අලුත් නවකයෝ. දැන් අපි ගොඩාක් කාලයක් මේ කටයුතු වල පුහුණු වෙනවා. අපි දැක්ක නිවන මොහොතකට හරි එක්තරා දිනක අපිට එහෙම කියන උදාහරණ ගොඩාක් තියෙනවා. ඇත්තට අපි ඒවා කියන්නේ නැතුව ඉන්නේ පුජ්‍යලිකත්වය නිසා. නමුත් අපිට මේ කාරණා අතිශය සියුම් කාරණා ඇත්තට මේ නොකිය ඉන්නේ. අපි ගොඩාක් ඒවා කියන්නේ ඔබ හිතයි අපි ඔක්කොම කියනවා කියලා. ඇත්තටම අපිට කියන්න ගියොත් ඔබ ඒක පුජ්‍යල භාවය නිසා ඒක ඔබ අපිට යම්කිසි අපි මොකද්ද දෙයක් අපිට ඒතර ඔබ ආරෝපණය කරනවා. එහෙම මුකුත් අපිට අවශ්‍ය නැහැ. අපිට රහත් භාවයක්වත් ඔබගෙන් අපි මුකුත් අපිට එහෙම කියන්න අවශ්‍ය නැහැ. අපිට එහෙම දැන් මේවත් අපිට කියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම නමුත් මෙහෙම අත්දැකීමක් ඔබටත් ඇති වෙන්න පුළුවන්. අන්නේ දැනුම උදෙසා කතා කරනවා. මහා සෙනගක් මැද්දේ කිසිම කෙනෙක් නැති හොදකලාව අපි ගමනක් අපි යම්කිසි ගමනක අපිට අත්දැකීමක් තියෙනවා. අපි අර එකපාරටම අපිට මොකද්ද අපිට ඇත්තටම අපේ පරිවර්තන සිද්ධ වුණේ අපි මේ ධර්මය අවබෝධ වෙනකොට දර්ශන සම්පත්තියත් එක්කම අපි මහා ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තියෙනවා වගේ අපිට ඒ ස්වභාවයක් දැනෙන්න ගත්තා හැම මොහොතෙම. මේ මාර්ගයේ වඩ යනකොට
ඒ මාර්ගේ වඩාගෙන එනකොට අපිට තිබුණු අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් එක්කලා හරි පුදුම හරි ඇත්තටම මේ අනිත්‍ය අඬන තැන්වල අපි අඬලා නැහැ. අනේකාරී අපිට හිතා ගන්න බෑ. ඒතකොට සමහර අයට හරි පුදුමයි. සමහර අයට ඒවා සමහර අයට ඒ අයට සාමාන්‍ය දෙන්නේ ඕනි. එතකොට මෙයා අසාමාන්‍ය දේ තේරෙන්නේ නැහැ. සමහරට මගේ අම්මා නැති වෙනකොටත් මට එහෙම කිසිම දුකක් ඇති වෙලා නැහැ. ඒක පුජ්‍යල භාවයේ මටේ කියන වචන දැන් මට සමා වෙන්න ඕනි. අපි වචන කතා කරන්නේ නැහැ. නමුත් අපි එහෙම අඬලවත් මුකුත් නැහැ. අපේ මල්ලි නැති වුණා ඇත්තට. ඒත් අපි එහෙම අඬලවත් නැහැ. අඬන්න කියලා එහෙම අදහසක්වත් ඇවිලත් නැහැ. එහෙම දුකක් කියලා එහෙම මුකුත් දැනිලත් නැහැ. එතකොට මේ අපේ ලොකුකම් කියනවත් නෙමෙයි. අපි හැබැයි ධර්මයේම දැක්කා. ධර්මයේ දැක්ක නමුත් ඒ මුල් අවස්ථාව පුහුණු වෙනවා. අපි ඒ වුණාට අපි යම්කිසි මොකද්ද අපිට කියා ගන්න බෑ. අපි මේ ධර්මයේ දකිනකොට අපි සමහර විට අපි මුලින් අපි ඕනකමින් වීරයෙන් හිතට බලනේ ඉන්නේ. නමුත් අපිට තේරෙන එකපාරටම ප්‍රශ්නයක් වුණාම තමයි තේරෙන්නේ අපි කොයිතරම් වෙනස් වෙලාද. පුදුම හිතේ. සමහර විට මිනිස්සු අනේ පවුනේ මේ සේරම මෙහෙමයිනි කියනවා. අනේ අපිට නම් මොකුත් එහෙම දෙයක් දැනෙන්නේ. ඉතින් අපිට කියා ගන්නත් බෑ. ඒතර අපි හිතක් පපුවක් නැහැ කියලා හිතන. ඉතින් මිනිස්සුන්ට ඕනේ නිසා ඒ විදිහට අපිත් ඉන්නවා. නමුත් අපි ඒකේ සත්‍ය දකිනකොට අපිට කිසිම කම්පනයක් නැහැ. සමහරලාට පුදුම හිතේ සමහරලාට ඒ දරුවෙකුට ඩෙන්ගු හැදුනා. මාරාන්තික තත්යකට රක්තපාතයට අනිත්‍ය ආඬනවා. මම එකපාරින් කටින් පිට වුණා. හරි මොතේ වල්ලා දානවා කියලා. ඒක කියන එක වරදක් සමහර විට එකපාරට පිට වුණා ඒක. ඒක පිට වුණා. ඉතින් ඒ කේන්තියනොත් නෙමෙයි නිකන් පිට වුණා. ඉතින් ඕක තමයි සිතේ තිබ්බේ ඒක පිට වුණා. එනකොටම මේ එහෙම දෙයක් නැහැනේ පුද්දරුවෙක් කියලා එහෙම නැහැනේ. නිකන් ඒකත් නිකන් අර මේ පුදුම මේ අපේ මේ එළියෙන් හම්බ වෙන්නේ නැහැ මුකුත් මේ කතාවේ. නමුත් දැන් මේවා නොකිය තමයි අපි යන්නේ. නමුත් දැන් මේ ඔබටත් මේ අත්දැකීම් ඇති වෙනවා. අපි දැන් මේ ප්‍රතිපදාවනේ කතා කරන්නේ. ප්‍රතිපදාව කතා කරනකොට අපිට බෑ එහෙම බොරු කියන්න. අපිටත් බෑ එහෙම මේ සංගව ගන්න. දැන් සංගවන එකේ තේරුම මොකද්ද? ඒකෙත් පුජ්‍යලයක් ඉන්නවනේ. එහෙම අවශ්‍යත් නැහැ. මොකක් හරි එක වැරදුනා හරියෝ වැරදි කතාවල් නැහැ. හරි වැරදි නැහැනේ. කෙනෙක් නැත්තම් හරි වැරදි කියලා දෙයක්වත් නැහැනේ. ඔක්කොම එහෙම ගැටලු නැත්තම් මේ අවබෝධය තුල නිහඬව ඉන්නවන්ත නිහඬව ඉන්නවා වගේ අවබෝධය තුලින් ඉන්න පුළුවන්. ඒක අනිත්‍යයට අදාළ නැහැ. තමන් මාර්ගය තුල ඉන්නවා තමන්ට අවබෝධයි තමන් දන්නවා දැන නැන නුවණින් කටයුතු වෙනවා. ඒ කියන්නේ මේ මොකමහා බුද්ධියක් දැනුමක් නෙමෙයි. මේ ඒ කියන්නේ අත්හැරලා ඉන්නවා. අත්හැරලා ඉන්න දැන් ඔබ පුදුම වෙයි සමහර විට. මේ කතා කරන අපි සමහරකට මුදල් පරිහරණයකුත් නැහැ. සමහර අපි ගාව රුපියලක්වත් නැහැ. ඔබ පුදුම වෙයි සමහර විට. නමුත් අපිට කිසිම දෙයක එහෙම අවශ්‍යතාවයක් එහෙම මුකුත් නැහැ. මොනවා හරි තිබ්බොත් එක්කාට හරි දීලා දානවා. අවශ්‍යත් නැහැ. ඒ වෙලට මොහොතේ හරි සරල විදියට මුකුත් නැහැ. කතාවකුත් නැහැ. ඇත්තටම අපි ඇතුළේ අපේ මුකුත් මේ කතාව හරි පුදුම හිතෙනවා. ගියේද කියලාත් හිතා ගන්න බෑ. සමහරලාට මුකුත්ම අදහසක් නැහැ අනාගත කතා. ඒවා මේවා ලොකුවට සීන නැහැ. නමුත් ඕන දෙයක් කරන්න පුළුවන්. අති සාර්ථක වෙන මොන හරි මොහොත විතරයි දකින්නේ. මේ මොහොත අති සාර්ථක වෙනවා. එතකොට දෙයක් ආපු පමණින්ම විසදෙනවා. ඒකත් හරියට ගන්න. දැන් අපි වර්ධිනවටමයි හැබැයි අපි කැමති. අපිට ගොඩාක් අපි දේවල් වල මිනිස්සුන්ගේ දේවල් වලදී ඒ අයට අපිට යම්කිසි දෙයක් කරන්න සිද්ධ වුණා යුතුයකමක් විදිහට හිතලා අපි එහෙම කරන්න ගියා අපිට බානිනවා අපිට දෝෂාරෝපණ ඔක්කොම ඉවසගෙන අර 100ක 200ක බර කරට අරගෙන ඔක්කොම වෙනුවෙන් මැරීගෙන නොකා නොබී කරනවා. ඇයි මේක අපිට හොඳ වැඩකුත් නැහැ නරක වැඩකුත් නැහැ. මේක දෙයක් අපිට මේක දෙයක්ුත් නෙමෙයි. අපිට ක්‍රියාවක් විතරයි. ඔහේ සමහර වෙලාවට ඔහේ මොකක් හරි සලං කෑල්ලක් ගාගෙන සමහරට අපිට මතකයි අපි මේ ළඟදී ලොකු වැඩසටහනක් කරන්න දෙයකදී කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැතුව
ඊට පස්සේ ඉතින් අපේ හාමුදුරුවෝ මහත්තයා පුළුවන් නම් කරන්න කියලා අනේ සරං කෑල්ලකුත් හරි ගාගෙන කල්සම් කෑල්ලක් හරි ගාගෙන මේ ඔක්කොම කුණු ඇදලා කරලා මැරිලා සේරම අපේ තියෙන රෑ දවල් නොබලා අනේ අපිට හිතා ගන්න බෑ අපිව දිය කරනවා ඊට පස්සේ බැනුම් අහලා බැනලා මොම ඊට පස්සේ ඒවත් අපිට වැඩක් නැහැ කියලා අපි නිකන් ගස් ගල් වගේ අනේ ඊට පස්සෙත් අපි hina වෙනවා අපිට මේ බනපු මිනිසුත් hina ඒකත් අපි hina වෙනවා අපිට බැන්න මිනිසු කියලා જાතියකුත් නැහැ අන්තිමට අපිට අපි ඒව එතනින් අහක් කළා අපි ඒව ඉවරයි අපි ඊගාවසේ දන්නෙත් නැහැ වගේ සමහරට හරි අමුතු කතාවක් මේක අනේ ඇත්තට හරි හිස් කතාවක් තියෙන්නේ මේ අවබෝධය ආවට පස්සේ කෙනාට මේ ලෝකේ කිසි දෙයක ඇත්තටම කිසිම ගින්නක් නැහැ සියලු ගිනි නිවෙනවා ඇත්තටම බුදුන් වහන්සේ කියන ඒ දුකෙන් මිදෙන මඟ මේකයි කියන එක මහා අති කෘෂ්ටයි අති උතුම් කතාවක් මේක හරිය තත්ත්වයට වැටෙන කෙනෙකුට තමයි තේරෙන්නේ මොකක්ද ඒ කතාව කියලා. ඉතින් ඒ මාර්ගයට එන ප්‍රතිපදාව හිත මේ මොහොත විතරයි දකින්නේ. මේ මොහොත තමයි අනාගතෙත් අතීතෙත් සේරම මේ මොහොතත් මායාවක් බොරුවක් වෙනවා. ඒකත් සත්‍යක් නෙවෙයි ශුන්‍යයි. හිස් ලෝකයක ඔබ මොනවද කරන්නේ අපිට කියන්න. අපිට කියන්න මේකේ හිස් වෙන්නේ ඔක්කොම එළිය දේවල් තියෙනවා ඒව මුකුත් වෙනස් වෙලා නෙවෙයි හිත ඇතුලේ කෙලෙස් හිස් වෙනවා. ඒ කියන්නේ හිත ඇතුලේ මේවට තියෙන බැඳීම් නැති වෙනවා. ඒවා බාහිර ඔක්කොම නැති වෙලා බාහිරට කිසිම කතාවක් ගනුදෙනුවක් නැති වෙනවා. ඊට පස්සේ සිත කියන තරම් මුකුත් නැතිලා සිත කියන පුජ්‍යලයාගේ එහෙම පුජ්‍යල කතා නැති වෙනවා. හැබැයි ආශ්‍රව ෂය වෙන්නේ ආශ්‍රව වලට අදාළ ඒ සබදාමේ න්‍යායක් වගේ. අර මේ තමන් කරන දෙයක් නෙමෙයි. තමන් කරන්නේ හිත පෙන්නමින් යන්නේක, හිත මිදිමින් යන්නේක. නමුත් ඇත්තටම යටින් අර වාහනේ පෙට්‍රල් ඉවර වෙනවා කිව්වා වගේ. අපි දවසක් කිව්වා අධිවේගී මාර්ගයට වාහනයක් දමයිද. ඒ වාහනේ යමෙක් මේ නිවන් මාර්ග යන කතාව අපි කිව්වා ඒ මාර්ගයේ නිවන් මාර්ග යයිද. නමුත් ඔහු යන ගමන තුළ යමක් සිද්ධ වෙනවා. ඔහු කරනවා නෙමෙයි. ඔහු යනවා නෙමෙයි. ඔහුට යමක් සිද්ධ වෙනවා. මොකද්ද? පෙට්‍රල් ඉවර වෙනවා. වාහනේ නවතිනවා. ඒ කිව්වේ කෙලස් ෂය වෙලා කෙලස් ශීනාශ්‍රය වෙලා නැවත පෙට්‍රල් නැතුව වාහනේ දුවන්නේ නැහැ. කෙලස් නැතුව මෙයාට කෙලස් ආත්මේ මාන්නේ මනුස්සය කෙනා නැති වෙනවා සම්පූර්ණයෙන්. එහෙනම් රහක් නැති වෙනවා. ඒට ඇලෙන ගැටෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඇලෙන ගැටෙන එක තමයි අපිට මේ මෙතන තණ්හා මාන දිට්ටි නැති වෙනවා. ඇත්තටම මේ සත්‍ය දකින්න එක විතරයි කරන්නේ. එතකොට ඒ සත්‍ය හිතට පෙන්නන එන සිත මිදි යන එක විතරයි එකම ප්‍රතිපදාවයි නිවන දක්වාම තියෙන්නේ. ස්කන්ධයේ උදේවැය දැකීමයි. ස්කන්ධය තමයි උපාදාය රූපේ හදන්නේ. ඒක හිතේ හදන්නේ. හැබැයි ඒකම ඇති වෙනව නැති වෙන එකයි දකින්න තියෙන්නේ. කෙනෙක් කියයි ඇති වෙනව නැති වෙනව දැක්කයි කියලා එයාට කෙලස් තියෙනවා කියලා. ඇත්තටම කෙලස් නැති වෙනවා මේ ගමනේ. අපිට බොහොම කනගාටුයි කවුරු හරි එහෙම කියනවා නම් එයා තාම මාර්ගයට එයා තාම කෙලස් නැතිව දැකලා නැහැ. කෙලස් තියෙනකන් ඔබ රහත් වෙලා නැහැ. පෙට්‍රල් ඉවරනකම් වාහනේ යනවා. තණ්හාමාන දිට්ඨි තියෙනවා. ඒකයි මේ නිවන් මාර්ග සංයෝජන ධර්ම වල අවසානයේදී ඔබට හම්බ වෙන්නේ අවිද්‍යාව, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. මේ මාන කියන එක තණ්හාමාන දිට්ඨි. ඒ කියන්නේ මේකේ ඔබට කියන්න ඕනේ ඔබ දන්නවා. ඔබට දැනෙන ස්වභාවයමයි මාන්න කියන්නේ. ඒ කියන්නේ ඔබට මේ යම්කිසි මේ නිකන් හැඟීමක් තියෙනවා ඔබ ඉන්නවා කියන එක. අන්නතර මාන්නේ තියෙනවා පුජ්‍යලය. සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක ටික ටික වෙනවා. ඒක කරන්න බෑ කිසි කෙනෙකුට. ඕගතරණ සූත්‍රය හරියට මාරේ. ඒක ඉබේම වෙන්නේ ටිකෙන් ටික. ඒකටම අදාළ කෙනාගේ විදිහට ඒ ස්වභාවය යන්නේ කියන එක අපිට තේරෙනවා. ඒක නම් අපි කියන්න ඕනේ. ඔබගේ ධර්මයේ මාර්ගයේ ප්‍රතිපදාවට ඔබ විසින්ම අවංකව යන්න ඕනේ. සිත දකින්න එක හැම මොහොතෙම මිදෙන එක සිත දකින්න එක
ඒ මාර්ගය එච්චරමයි තියෙන්නේ. ඒක හරියට නිවැරදිව කරන්න උත්සාහ කරන්න මුලින් වීරය ගන්න. ඇත්තටම මේ අවිද්‍යාව සත්‍ය බොජ්ජංගේ නැති වෙන කෙනෙක් හරි. ඒ කියන්නේ සති ධම්මවිජය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන තැන හරියට හරි. ඉතින් අපි මේ මාර්ගයේ අපි හොඳින් ඔබට පෙන්නගෙන ප්‍රතිපදාව තමයි මේකේ අපි අවසානයේ ඔබට කරන එකම ඉල්ලීම මේ ප්‍රතිපදාවට එන්න. සිත දකින්න. සිතේ සත්‍ය දකින්න. සිතෙන් ඔබ මිදෙනවා මාර්ගයයි. ඒ තුළ ඔබ සිත ගිනි ගන්න එක නෙවෙනවා. ඔබ සමාජ රැකියාවක් කරනවා. ඔබ සමාජ ඉගෙන ගන්නවා. ඔබ සමාජ ව්‍යාපාරයක් කරනවා. සමහරට ඔබේ ගෙදර ප්‍රශ්න තියෙනවා. සමහරට ඔබට කන්න නැති ප්‍රශ්න තියෙනවා. සමහරට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. සමහරට ඔබ අසනීපෙන්. මේ කුමන අවස්ථාවක හිටියත් හිත බලන්න. හිතම දකින්න. අසනීපෙත් වේදනාවත් ධර්මයේ දකින්න. මේක බාහිරද හිත දකින්න. උපාදාය පැත්තෙන් එන විඥානයේ දැනීමට එන්නේ එතනින් එන්නේ. එතනින් මේකේ මුකුත් ඔබට බාහිර නැතිකොට ඒ වේදනාවත් අතරම කාය වේදනාව ඒක සාමාන්‍ය ස්කන්ධයේ තියෙනවනේ. ස්කන්ධයේ තියෙනකන් ඒ ස්වභාව ටික එහෙමමයි. නමුත් මේක සත්‍ය දකින්නවා. සත්‍ය දකින්න තැන ඒවත් ඇලෙන ගැටෙන්නේ නැහැ. ඒක ඇලෙන ගැටෙන්නේ නැති ස්වභාවයකින් ඔබට දැනීමක් ඥානය තුළ තියෙනවා. ඥානෙට සකස් වෙනවා. ඒ කායට දැනෙන එක ඔබට කෙනෙක් පුජ්‍යලෙ පනවන්න බෑනේ. ඒක නිකන් දැනීමක් පමණයි. කෙනෙක් නැහැ. වේදනාව විඳින කෙනෙක් නැහැ. පුජ්‍යලෙක් නැහැ. වේදනාවට කෙනෙක් නැහැ. දැන් දැනීමක් පමණයි. දැන් හිරු එළියට දිලිසෙනවනේ කණ්ණාඩි. එතන කෙනෙක් පනවන්න බෑනේ. අන්නේ වගේ හේතුව නිසා මෙතන හේතුඵල ධාමයක් කියන්නේ. නමුත් ඇත්තටම මේකේ හේතුඵල ධාමයක් නැහැ. ඒ හේතුව නිසානේ දැන් ඇත්තටම උපාදාය රූපයක් හැදෙන්නේ. එතකොට දැන් උපාදාය රූපෙට ඇත්තටම අපි මෙතන විඥානේ ඇත්ත වුණොත්නේ මෙතනට එන්නේ කෙලෙස්. මෙතන කෙලෙස් පැත්තම තමයි මිදෙන්නේ. ඒ කියන්නේ ඇලෙන ගැටෙන රාග දේශ මොහ අට ගන්න දෙයක් අට ගන්න ඕනේ. සමුදේ තියෙනවා. දැන් සමුදේ වෙන්නේ දෙයක් හට ගන්න. දෙයක් කියලා කතාවක් නෑ. නමුත් එතන ක්‍රියාසිත තියෙන. ඒ කියන්නේ එතන නිකන් දිත්තේ දිත්තමත්ත. දුටු කෙනෙක් නෑ, දුටු දෙයක් නෑ. නමුත් දැකීමක් පමණයි. අනුතර තමයි හොඳම ධර්මයේ තුල පෙන්වන තැන. මේ ධර්මයේ අපිට ඇත්තටම බුදුන් වහන්සේ පෙන්ලා තියෙන මාර්ගය තුල තමයි අපි දැක්කේ. ඉතින් ඇත්තටම අපි මේ ශාසනයේ ශ්‍රාවකයෝ. බුදුන් වහන්සේ තමයි මේ අපි ශ්‍රාවකයෝ වෙනවා. මේ ධර්මයේ මොකද අපි උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ඒ සූත්‍ර හරහා තමයි අපි මේ ධර්මයට පන්නරේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන්නේ. තථාගත තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඉතින් අපි ගෞතම බුද්ධ ශාසනය අඳුන ගන්න ඕනේ. අපි හිස වන්දනා කරන්න ඕනේ, নমස්කාර කරන්න ඕනේ. සාදු කියලා. ඉතින් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ඒ මගපරලාභී උතුමාණන්ගොඩේ අපිට එහෙම කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි මේ මාර්ගය තුළ බලමින් යනකොට අපි මේ තනින් මිදුණා නම් එච්චරයිනේ. අපේ ලෝභ දේශ මොහ ගින්න මිදුණා නම් එච්චරයිනේ. අපේ ඇලෙන ගැටෙන සිතේ එතනින් අපි ගින්නෙන් මිදලා දුකෙන් මිදලා නම් ඉන්නේ එච්චරයිනේ වැදගත්. වෙන නම් මේවා වැඩක් නැහැනේ. සම්මුති ප්‍රඥාප්තිය නම් උපස්සේ ගිහිලා වැඩක් නැහැනේ. අපි මේ සත්‍ය දකිනවා. අපි මේ ධර්මය දකිනවා. අපි යම් කිසි සුවයක් විඳිනවා. අපි එහෙම කියමු. මේකේ එක්තරා මේවා මිදීගෙන යනකොට ඇත්තටම සුවයක් දැනෙනවා. ඒ සුවය සියලු ගිනි වලින් ඇලෙන ගැටෙනව නැති වෙනකොට මුකුත් එයාට නැහැ. එයා හොයන්නෙත් නැහැ. එයා තියාගන්නෙත් නැහැ. එහෙම බාහිරින් එයාට පළකුත් නැහැ. ඉතින් තන හරි සහරලයි. හරි සුන්දරයි. එතන ලෝතුරු සුවයක් තියෙන්නේ. ඒක සදාකාලික සුවයක් තියෙන්නේ. ඒක මේ බාහිර බඩු මුට්ටු කතන්දර නෑ. ඒකේ මුකුත් එයාට ඊට පස්සේ මැරුණත් එකයි. ඒ කියන්නේ මේ ශරීර මිනිසු පනවන මරණෙත් තියෙන්නේ. එහෙම දෙයක්වත් නෑනේ.
එයාට ඒ සිත විතරයිනේ සිත දකින්නවා ඒ සිත ඇතුළෙම ඒ ෂනේ එතනමයි භවයේ එතනමයි භව නිරෝධේ. එතනමයි එයා බෞද්ධ වෙන්නේ. එතනමයි බුද්ධක්ෂරය. දැන් මේ දෙයක් හට ගත්තොත් එතන භවේ. එහෙම වුණොත් එතන ඒ දෙයක් තියෙනවා එතන එහෙම වුණොත් එයා ඇලෙනවා ගැටෙනවා. කෙලෙස් හට ගන්නවා. නමුත් දැන් එතනම භවයේ නිරෝධයට එනවා. එතන දත්බුරුසෝ එතනම නිරෝධ වෙනවා. එතනම ඊට පස්සේ එයා අඳුම ගන්නකොටත් ඒ පාට එතනම නිරෝධ. එයා කැම ගන්න ගියාමත් එතනම ඒක නිරෝධයි. භවේ. ඒ භවයේ මේ ෂණේම හටගෙන ෂණේම නැති වෙනවා. මුළු ලෝකෙම මේ දැන් හටගෙන නැති වෙනවා. මේ දැන් ක්ෂණිකව සිත සකස් වෙනව නැති වෙනවා. ඒ සිත පමණයි. හට ගන්නව නැති වෙනවා. සිතක්වත් පණවන්න බෑ. ඒතකොට භවයක්වත් මෙතන ඒ ෂණේම හටගෙන නැති වෙනවා. ඒ ෂණේම සිත පමණයි. එතනයි මරණය උපතයි දෙකම. එතකොට එතනම සිත හටගත්තා. ඉපදුනා සිත එතනම දැකලා නැති වුණා මරණ. එතකොට එතන මරණෙකුයි ඉපතයි දෙකම එතරම් නැති වෙනවා සත්‍ය දකිනකොට. මොකද භවයක් හම්බ වෙන්නේ. දෙයක් හම්බ වෙන්නේ. එතකොට භවය හම්බ වෙන්නේ භවය ඇතුලේ තමයි භවයක් තිබ්බොත් තමයි එතන පුටුව කියන භවයක් තිබුණේ જાතියක් තියෙන්නේ. ස්කන්ධානපාති භව ආතනය ප්‍රලප අයං උච්ච જાතින්. එතකොට જાතියක් හටගෙන ස්කන්ධයක් හටගෙන ඒකෙන් දෙයක් හට ගන්නත් එකයි. එතකොට දෙයක් නැති වෙනකොට ඒක ඒ හටගත්තු ස්කන්ධේ බාහිර දෙයක්ට යන්නේ නැත්නම් බාහිරින් නෙමෙයින අතුලාන්තේ එන එකත් පෙරමතකෙන් ඒකත් පුස්සක් වෙනවනම් හිස් වෙනවනම් මායාව අවබෝධ වෙනවා. එතකොට බාහිරින් ඒ භවය සකස් වෙන්නේ පුටුව හම්බ වෙන්නේ. පුටුව කියන භවයෙන් මිදෙනවා එතනම. භව නිරෝධයට එනවා. එතකොට එතනම උපත මරණය එතනම නැති වෙනවා. එතකොට එයා එතන විතරයි මරණයක් දකි වෙන මරණයක් කතාවක් කොහෙවත් දකින්නේ නැහැ. ඇයි හැම මොහොතෙම ඔච්චරයි වෙන්නේ වෙන දෙයක් නැහැ. එච්චරයි මේ සේරම කතාව ඔච්චරයි. අපි ඔක ඉතින් පුංචි කාලේ ඉඳන් මේ ප්‍රභාස්වර පුංචි දරුවාගේ ඉඳන් කතාව කියාගෙන ආවා. දැන් මේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ. අන්තිම ටික ඔච්චරමයි තියෙන්නේ. එතනම භවය ඉවරයි. එතනම භව නිරෝධයක් එතනම මරණය. උපත එක්කම එතනමයි. මරණයක් පනවන්න බෑ මේ කතාවේ. මරණයක් නැහැ. එතකොට මොකක්ද යාට හම් වෙන්නේ? මරණ දවසක කතාවක් නැහැ. ඒම එකම සිතක් තියෙන්නෙත් නැහැ. මේ දැන් සිත එච්චරයි. මේ දැන් සිත එච්චරයි. මේ දැන් හටගත්ත නැති වුණා සිත එච්චරයි. මොහොතක් නැහැ. මේ දැන් ශුන්‍යතාවය තුල ඉන්නේ. ඒකයි මේ ශුන්‍යත චේතු විමුක්තිය කියන්නේ. ඒ ශුන්‍යතාවය තුළ ඉන්නේ. ශුන්‍යතාවය කියන්නේ ඒක ඔබටම අත්විඳින්න ලැබෙන්න ඕනි. ඒ සිත ශුන්‍ය වෙනවා. එතන දැන් මෙතන මුකුත් නැහැ. එතන මුකුත්ම කතාවක් නැහැ. ආයි මේක මරණයක් කතාවක් මොකක්වත් මරණයක් හම්බ වෙන්නෙම නැහැ. කාලයක් හම්බ වෙන්නේ නැහැ. මරණයක් හම්බ වෙන්නේ නැහැ. එතන උපතක් හම්බ වෙන්නේ නැහැ. විපතක් හම්බ වෙන්නේ නැහැ. මුකුත් නැහැ. මේ දැන් සිත දැති වෙනවා. ඒතර ශුන්‍ය වෙනවා. දැන් එයා ශුන්‍යතාවය තුළ ඉන්නේ. ඒ තුළ හැබැයි කෙලෙස් යාන්තම් හරි තිබ්බොත් ඒක ඥානෙට අසු වෙනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති වුණාම තමයි එයා නියමම අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ. රහා නැහැ කියලා. හැබැයි ඒ ශුන්‍යතාවය ඇතුළෙම. ඒ ශුන්‍යතාවයේ ඉන්න නිසා තමයි සුද්ධාවාසයේ උපදින්නේ. ඒ ලෝතුරුසුවේ විඳින්නේ. දැන් බාහිර කිසි කතාවක් නැති කියලා ලෝසුරුසුවේ ඉන්නේ. මැරිලා නෙමෙයි. ඒ මොහොතේම අවබෝධ ඥානෙන් ඉන්නේ. එයාට දැන් ওই ගෙවල් තිබ්බත් එකයි නැතත් එකයි ළමයි හිටියත් එකයි නැතත් එකයි ගෑනු කතා අරම මොනවත් නැහැ. ආයි හල්ලි තිබ්බත් එකයි මොකක්වත් ඕනේ නැහැ. ඕනේ හිස් පාරේ ඔය ඇවිදගෙන යතේ. ඒකයි මෙතන ගිහියෙක් කොහොමද ශාසනයක් නැතුව රැකෙන්නේ. ඒකයි මෙතන ශාසනයේ වැදගත්කම. ඒකයි සබ්බ දුක්ඛ නිස්සරණ ඉමා කාසාවත් ගහෙත්තා. පබ්බජ්ජාය අනුකම්පං උපාදාය ස්වාමීනි. ඒකයි මේ කියන්නේ. මට දෙන්න ස්වාමීනි සබ්බ දුක සියලු දුකෙන් මිදීම සඳහා සබ්බ දුක්ඛ නිස්සාරණ සියලු දුකෙන් මිදීම සඳහා නිස්සාරණය සඳහා මං කාසාවත් ගල ඔය කසාවට මට දෙන්න ස්වාමීනි. පබ්බජ්ජාය පැවිද්ද අවශ්‍යයි ස්වාමීනි. මේ පැවිද්ද ඉල්ලන වචන ටික බැලුවාම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන් දැකීම සඳහා ඉමං කාසාවත් ගහෙත්වා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය පබ්බච්ච මෙතන ඒකනේ කියන්නේ ඉමං කාසාවත් ගහෙත්වා පබ්බච්ච අනුකම්පද්දා අනුකම්පං උපාදාය
අනුකම්පා උපාදාය මට අනුකම්පා කරන්න ස්වාමීනි කියලා අන්තිමටම කියන්නේ. එතකොට මේ ඇයි මෙච්චර බැගෑපත් අනුකම්පා කරන්න ස්වාමී මට ඒ කියන්නේ මේ සිව්පස්සේ නැතුව මේ සාතන් වහන්සේ රැකෙන්නේ ඒ අනුකම්පාව නැති වුණොත් ඒ ශාසනය නැති වුණොත් ඒ රහතන් වහන්සේ කොහොමද ගිහියෙක් විදියට රැකෙන්නේ? ඒක වෙන්නේ එයා හම්බ කරයිද? එයා රස්සා කරයිද? එයා මොන හරි බඩු මුට්ටු පස්සේ දුවයිද? ලෙඩක් වුණොත් ඔහු බෙහෙත් පස්සේ දුවයිද? ඔය මුකුත් වෙන්නේ නැහැ. ශරීර කුඩු අත්හැරලා දාලා කොහේ හරි ගලපල්ලකින් එහාට ඔහේ අවසාන වෙලාවයි. සතේකාවත යාවේ කාලය ඒක එච්චරයි. මේක හරි පුදුමයි තේ ඔබට කිව්වොත්. මේක වෙනට ඇත්තයි. විඥානේ සකස් වෙන්නේ නැති තැන, විඥානේ අනිදස්සන වෙන තැන, බාහිරට පතිත නොවන තැන ඒ කතාව ශාසනයේ වටිනාකම් පෙන්වනවා. අතර මේ ශාසනය ඕනි උපාධියක් ගන්නවා, ඩිග්‍රියක් ගන්නවා, ත්‍රස්සාවක් හොයනවා. ඇත්තටම කිව්වොත් ඔය මොකකටවත් නෙමෙයි. මේ ශාසනය ඕනි මේ සසර දුකෙන් මිදීම සඳහා. මේ පරම සත්‍ය ඔබටත් අවබෝධ වේවා. ප්‍රතිපදාව ඇත්තටම ප්‍රතිපදාවට හිත දෙලා ප්‍රතිපදා කටයුතු කරන්න. ධර්මය අවබෝධ නම්, දර්ශනය ඔබට පිරිසිදුනා, සත්‍ය ඥානය ඔබට අවබෝධ නම් ප්‍රතිපදාවට හිත තියන්න. සියරම අත්හැරලා දාන්න. ප්‍රතිපදාවට හිත තියන්න. ඔබ ලෝතුරු සුවයටපත් වෙයි. ඒ ලෝතුරු සුවය තුළ මහා සුවයක් තියෙනවා. ඒ ලෝතුරු සුවයට ඔබ මිසර කුඩු පොළට පස් වුණත් ඒ ලෝතුරු සුවය තුළ ඔබ රැඳුනොත් සුද්ධාවාස වෙලා හරිදී. නමුත් මේ ලෝතුරු සුවයටත් ඇලෙන්න එපා කියන එක බුදුන් වහන්සේ නැවත නැවත පැහැදිලි කරනවා. ඒක නිසා තමයි මෙතන අවසානයේ තියෙන්නේ දාලා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡා කියන එක. ඉතින් මේ යන්තම් හරේ තණ්හා මාන දිට්ඨි තියෙනවා කියලා ලෝතුරු සුවයටත් ඇලෙනවා කියන එක. ඒ කෙලෙස් ආශ්‍රව චුට්ටක් හරි තියෙනවනම් ඒ ලෝතුරු සුවයටත් ඇවිලා ඉන්නේ. ඒ ලෝතුරු සුවයෙන් මිදෙන්න ගොඩක් අයට අමාරුයි. ඒක නිසා එතන හිර වෙනවා. එතකොට නිවන් මාර්ග වැහෙනවා. හැබැයි අර දැඩිවම ඒකටම අත්හැරීමෙන්ම ආපු කෙනා ලෝතුරු සුවයත් අත්හැරලා දාලා. එයා ඒකත් තේරුම් අරගෙන මේකත් ආශ්‍රව ස්වභාවය කියලා. අසුදි චුට්ටක් තිබුණත් මානෙනි ගඳයි කියව එකට යට අවබෝධ වෙලා. මේ ධර්මය හුඟක් අවබෝධ වුණු කෙනෙක් කොහොමද නිවනින්ම සැනසීම ලබන්නේ? ඒ නිවනින්ම සැනසීම ලැබෙන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපේ හිත අපි දකින්න ඕනි බව